හොඳයි. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද අපි මේ හාපුරා කියලා ධර්මදේශනා මාලාවක් පටන් ගන්නයි සූදානම් වෙන්නේ. මේකේ ඇත්තටම අදහස් උනේ සිංහල මාධ්‍යයෙන් භාවනාවත් මිශ්‍ර කළා ධර්මදේශනා මාලාවක් කරගෙන යාමයි. ඒකෙදී අපි විශේෂයෙන්ම අපේ ප්‍රතිපදාවට මූලිකත්වය දීලා කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. ඉතින් ඒ නිසා අපි මේ බඳු වැඩසටහනකට මුල පුරමින් අපි සියලු දෙනාම එකතු වෙලා එහෙමනම් নমස්කාරය කියලා අපි වැඩසටහන පටන් ගමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සති සම්පජඤ්ඤේ භික්කවේ සති සම්පජඤ්ඤ සම්පන්නස්ස උපනිස්ස සම්පන්නං හෝති හිරොත්තප්පන්ති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මම මේ අද මූලික වැඩසටහනට මාතෘකා වශයෙන් තියාගත්තේ සති සම්පජඤ්ඤ සූත්‍රය. මේ සති සම්පජඤ්ඤ සූත්‍රය අපිට හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ සති වග්ගයේ. එතකොට මේ අංගුත්තර නිකායේ තමයි ඇත්තටම බුදුරජාන් වහන්සේ දේශනා කරපු සෑහෙන ගම්භීර ධර්ම කරුණු රසක් අන්තර්ගත වෙලා තියෙන්නේ. මොකද ඊටාම සියුම් කරුණු එකේ ගුණයක් වශයෙන්, දෙකේ ගුණයක් වශයෙන්, තුනේ ගුණයක් වශයෙන්, හතරේ ගුණයක් වශයෙන් ඔය විදිහට කරුණු ඒක රාශී කළා, ගුණ කළා දක්වලා තියෙනවා ඒ අංගුත්තර නිකායේ. එතකොට මේ අංගුත්තර නිකායේ කරුණු 8ක් අන්තර්ගත වෙන කොටස තමයි අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ කියන්නේ. ඒකෙත් සති වග්ගයේ සතිමත් භාවයේ පිළිබඳව ප්‍රකාශ කරන කොටසේ තමයි මේ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ මුලින්ම දේශනා කරනවා සති සම්පජඤ්ඤේ භික්කවේ අසති. සති සම්පජඤ්ඤ හතුපනිසං හෝති හිරොත්තප්පං. සම්පජඤ්ඤ විපන්නස්ස හතුපනිසං හෝති හිරොත්තප්පං. කියලා දැන් මේ කාරණා කීපයක් බොහොම ලස්සනට පෙළගස්සලා පෙන්නනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ යම්සි කෙනෙක් තුල සති සම්පජඤ්ඤය කියලා යම්කිසි ගුණ ධර්මයක් අපි හිමීට කතා කරුවා මොනවද මේ කියන්නේ කියලා. ඒ බඳු ගුණ ධර්මයක් ඇත්තේ නැත්තම්, ඒ බඳු ගුණ ධර්මයක උපනිශ්‍රේ සම්පත්තිය කෙනෙකුට ලැබෙන්නේ නැත්තම්, එතකොට හිරි ඔතප් කියන එක. හිරොත්තප්පං කියන්නේ හිරි ඔතප්. එහෙම නැත්තම් මේ පාපයක් කරන්න තියෙන බය, ලැජ්ජාව කියන එක. එතකොට මේ හිරි ඔතප් කියන දෙකට පිහිටන්න උපනිශ්‍රේ සම්පත්තියක් නැති වෙනවා. මොකද අර සති සම්පජඤ්ඤය කියන එක නැති නිසා. ඊට පස්සේ කියනවා හිරි ඔතප් දෙක නැත්තම්. ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය කියලා එක පිහිටන්න උපනිශ්‍රේ සම්පත්තිය නැති වෙනවා. ඊළඟට කියනවා ඉන්ද්‍රිය සම්පත්තිය නැත්තම් ඉන්ද්‍රිය සංවරය නැත්තම් ඒක නිසා හටගන්න සීලය කියන එක. සීලය කියන එක පිහිටන්න හැකියාවක් නැති වෙනවා. ඊළඟට කියනවා සීලය නැත්තම් සමාධිය කියන එක, සම්මා සමාධිය කියන එක පිහිටන්න ඒවා වමනා කරන උපනිශ්‍රේ සම්පත්තිය නැති වෙනවා කියලා කියනවා. ඊළඟට සම්මා සමාධියක් නැත්තම්, නිවැරදි හොඳ සමාධියක් නැත්තම් ඊළඟට යථාභූත ඥාන දර්ශනයක්. ඇති දේ ඇති හැටියෙන් දැක ගැනීමේ නුවණක් පහළ වෙන්න තියෙන උපනිෂද සම්පත්තිය නැති වෙනවා කියලා කියනවා. ඊට පස්සේ ඒ බඳු යථාභූත ඥාන දර්ශනයක් කෙනෙක් තුල නැත්තම් නිබ්බිදාවක්, විරාගයක් කියන මෙන්න මේ ධර්මතාවයන් පහළ වෙන්න උවමනා කරන ඒ පෝෂණය, උවමනා කරන ඒ අනුග්‍රහය, උවමනා කරන ඒ උපනිශ්‍රේ සම්පත්තිය ලැබෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට නිබ්බිදාවක්, විරාගයක් නැත්තම්, ඒ බඳු උපනිශ්‍රේ සම්පත්තියක් ලැබෙන්නේ නැත්තම් විමුක්තියක්, ඥාන දර්ශනයක්, කෙටියෙන් කියනවා විමුක්ති ඥාන දර්ශනයක් පහළ වෙන්න ඒ අදාළ කාරණා සිද්ධ වෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මුලින්ම මේ වගේ මේ කාරණාවල පෙළගැස්ම හරියට සකස් වෙලා ආවේ නැත්තම් සිදුවීම තමයි බුදුරජාණන් වහන්සේ මුලින් කෙටියෙන් සඳහන් කරන්නේ. මේකට ලස්සන උපමාවකුත් දෙනවා. හරියට මේ අතුපතර හොඳට වැඩිලා නැති ගහක් ගත්තොත් එහෙම දැන් හිතන්න බොහොම කඩා වැටිච්ච හරි නැත්තම් බොහොම කෙඩෑරි වෙච්ච
තියෙනවා ගහක්. ඒකේ අතුපතර හොඳට විහිදලා නැහැ, කොළ නැහැ, ගෙඩි නැහැ, මල් නැහැ. ඉතින් බොහොම මේ නියං සායකට අහුවෙච්ච වගේ ගහක්. ඉතින් අන්න ඒ බඳු ගහක බුදුරජාණන් වහන්සේ කියනවා එයාගේ පොතුත් බොහොම මේ නිෂ්ඵල මට්ටමක තියෙන්නේ. ඒකෙන් ප්‍රයෝජනයක්කට ගන්න විදිහක් නැහැ. ඒක බෙහෙතකට ගන්න විදිහක් නැහැ. මොකද ඒක හරියට වැඩිලා නැහැ. ඊළඟට එළය කියන කොටසත් හරියට වැඩිලා නැහැ. අරටුව කියන කොටසත් හරියට වැඩිලා නැහැ. ඉතින් මෙන්න මේ විදිහට කියලා දෙනවා. ඒ කියන්නේ හරියට ඒ ගහේ අතුපතර හොඳට විහිදලා ශාස්ත්‍රීයව වැඩිලා නැත්තම් ඒවයෙන් පෝෂණය ලබන, ඒවයෙන් යම්කිසි අනුග්‍රහයක් ලබන ඒ කඳේ තියෙන අනිකුත් කොටස් ඒවයෙන් ප්‍රයෝජනයක් ගන්න හම්බෙන්නේ නැහැ. මෙන්න මේ වගේ තමයි කියනවා සති සම්පජඤ්ඤය කියන එක නැත්තම් එතකොට අර හිරි ඔතප් කියන දෙක පිහිටන්නේ නැහැ. හිරි ඔතප් දෙක පිහිටන්නේ නැත්තම් සීල ඉන්ද්‍රිය සංවරය කියන එක පිහිටන්නේ නැහැ. ඉන්ද්‍රිය සංවරය කියන එක පිහිටලා නැත්තම් ඊළඟට සීලය කියන එක පිහිටන්නේ නැහැ. සීලය කියන එක පිහිටලා නැත්තම් සම්මා සමාධිය පිහිටන්නේ නැහැ. සම්මා සමාධිය පිහිටලා නැත්තම් යථාභූත ඥාන දර්ශනයක් ඇති කර ගැනීමේ අවකාශයක් නැහැ. යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙලා නැත්තම් ඊළඟට නිබ්බිදාවක් විරාගයක් පහළ වෙන්න විදිහක් නැහැ. නිබ්බිදාවක් විරාගයක් පහළ නොවි විමුක්ති ඥාන දර්ශනයක් පහළ වෙන්න විදිහක් නැහැ. ඔන්න ඔය වගේ බොහොම ක්‍රමානුකූල අවස්ථා සම්බන්ධයක් බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී මතු කරනවා. ඊට පස්සේ මේකෙම අනිත් පැත්ත ප්‍රකාශ කරනවා. සති සම්පජඤ්ඤේ භික්කවේ සති සම්පජඤ්ඤ සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති හිරොත්තප්පං. යම්ස කෙනෙක් තුල මෙන්න මේ සති සම්පජඤ්ඤේ තියෙනවා නම් ඇති කල්හි අන්න යාට උපනිශ්‍රේ සම්පන්නියක් තියෙනවා කුමක් පිණිසද? හිරි ඔතප් පිණිස. එමෙන්න දැන් අපි සූත්‍රය ටික ටික දිගහැර ගන්න. දැන් අපි බලමු මොකක්ද එහෙමනම් මේ සති සම්පජඤ්ඤය කියන්නේ කියලා. දැන් පින්වත්නි අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ කාලය ගත කරනකොට හුඟක් වෙලාවට අපේ හිත මොනවා හරි දෙයක් අල්ලගෙන අතීතයේ සිද්ධ වෙච්ච දෙයක් අල්ලගෙන ඒ ගැන කතන්දරයක් ගොතා ඒ ගැන මතකයන් අවුස්ස විපරම් කර ඒව ගැනම කල්පනා කර ඉන්න ස්වභාවයක් තියෙනවා. ඒ වගේමයි එහෙම නැත්නම් අනාගතේ කරන්න ඉන්න දෙයක් ගැන කල්පනා කර ඒ ගැන සිහිනමවමවා ඒ ගැන සැලසුම් හදා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ අතීතයත් අනාගතයත් අතර දෝලණය වෙන ස්වභාවයක් අපේ ජීවිතවල තියෙනවා. ඉතින් අපි අවුරුදු 50ක් 60ක් 70ක් 80ක් ඉඳලා මේ යන මොහොතකදී අපි නිකන් නැවතත් ආපස්සට හැරිලා බැලුවොත් මං කොච්චර කාලයක් නම් මේ වර්තමානයේ ජීවත් වෙලා තියෙනවද කියලා ආපසු හැරිලා බැලුවොත් ඊටාම ස්වල්ප කාලයයි අපි මේ වර්තමානයේ ගත කරලා තියෙන්නේ. අපි වර්තමානයේ ඉඳගෙන අතීතය ගැන කල්පනා කරනවා. වර්තමානයේ ඉඳගෙන අනාගත සිහිටමවනවා. ඔන්න ඔය අන්ත දෙකක තමයි අපි එකත්කින් ජීවත් වෙන්නේ. ඉතින් මේ වගේ වර්තමානයේ අහිමි වෙච්ච ජීවිත ගත කරනවා නම් ඒක බුදුරජාණන් වහන්සේ කියනවා හරියට නිකන් මිය ගිහිල්ලා වගේ කියලා. අප්පමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. මේ ප්‍රමාදය කියන එක සතිමත් භාවය අපිට නිකන් සරලව කියන්න පුළුවන් ප්‍රමාද වීමක් කියලා. ඒතකොට මෙන්න මේ ප්‍රමාදය කියන එක සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ හරියට මැරිලා කියලා වගේ. හරියට මරණයටපත් වෙලා. එතකොට එයා අවුරුදු 100ක් හිටියයි කියලා කිව්වට එයා ඇත්ත වශයෙන්ම නම් ජීවත් වෙලා නැහැ. එහෙමනම් ඉතින් අපි තේරුම් ගන්න වෙනවා එහෙනම් කොහොමද අපි ජීවත් වෙන්නේ? කොහොමද එහෙනම් අපි නිවැරදිව ගත කරන්න උත්සාහන්ත වෙන්නේ? අන්න ඔතෙන්දී තමයි සතිමත් භාවය කියන එක අපිට හඳුනා ගන්න සිද්ධ වෙන්නේ. එතකොට මොකක්ද එහෙමනම් මේ සතිමත් බව? එතකොට එතෙන්දී බුදුරජාණන් වහන්සේ පෙන්නන සතිය එක මට්ටම් වලින් හඳුනා ගන්න පුළුවන්. ඒක මේ ස්ථිරව තියෙන එහෙම නැත්නම් එක මට්ටමක තියෙන ධර්මතාවයක් නෙමෙයි. ඒක ක්‍රමානුකූලව අපේ උද්‍යෝගිමත් බව හරහා අපේ යෙදීම හරහා ක්‍රමානුකූලව වැඩෙන ධර්මතාවක්. එතකොට ඒක පටන් ගන්නේ සති මාත්‍රයකින් කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ පින්වත්නි හිතන්න දැන් අර වගේ සම්පූර්ණයෙන්ම අතීතය අනාගතය ගැන සිහිනමවමින් ඒ වෙයි අතරමං වෙලා හිටපු කෙනෙක්ගේ හිත මේ මොහොතේ සිදුවෙන යම්කිසි ක්‍රියාවලියකට යොමු කරන්න පුළුවන් වුණොත් අන්න ඒ මොහොතේදී එයා ඒ අතීත අනාගත සිහින වලින් අත මිදලා එක්තරා අන්දමක අවදිවීමක් මේ මොහොතට අවදිවීමක් සිද්ධ වෙනවා. මෙන්න මේ මොහොතට අවදිවීම අතිශය වැදගත්. එතකොට තමයි නිකන් හරියට අර
අඳුරු කාමරයකින් එළියට ඇවිල්ලා ආලෝකයක් දැක්කා වගේ අන්න යාට නිකන් තේරෙනවා දැන් මම මේ මොහොතේදී ජීවත් වෙනවා. කියලා අන්න යාගේ හිතේ එක්තරා අන්දමක නිකන් ෂණික අවදිවීමක් මේ ලෝකේ පය ගහලා ජීවත් වෙනවා වගේ ගතියක් සිහිනකින් අවදි වුණා වගේ ගතියක් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ මොහොතට එළඹ වාසය කිරීම කියලා ඉතින් අපිට සිංහලෙන් මේක නිර්වචනය කරන්න පුළුවන්. එළඹ සිටි සිහිය කියලා සාමාන්‍යයෙන් කෙටියෙන් අපි මේ සතිමත් බව හඳුන්වලා දෙනවා. ඉතින් ඒක ප්‍රමාණවත් නැහැ. ඒක සති මාත්‍රයක්. ඉතින් අපි උත්සාහන්ත වෙනවා පුළුවන්ද මේ தත්ත්වය තව පොඩ්ඩක් වර්ධනය කරන්න. එතකොට අන්න කෙනෙක් අපි හිතමු ඊළඟ මොහොතත් සතිමත් වෙන්න උත්සාහන්ත වෙනවා. ඊළඟ මොහොතෙදිත් ඔන්න අපි හිතමු පරණ පුරුද්දට අපේ හිත අතීතයට දුවනවා. අපි නැවතත් ගෙනල්ලා මේ වර්තමානයේ දැනෙන දෙයකට ගෙනල්ලා තියාගන්නවා. ඊළඟට අපි හිතමු නැවතත් හිත අනාගතයට දුවනවා. නැවතත් එයා ගෙනල්ලා වර්තමානයේ තියාගන්නවා. ඒතර මේ විදිහට එකාතකින් මුලදී හරිම අපහසුයි මේ වැඩේ කරන්න. මොකද අපේ හිත පුරුදු වෙලා නැහැ මේ වර්තමාන මොහොත අත්දකින්න. මේ වර්තමාන මොහොත අගය කරන්න අපේ හිත පුරුදු වෙලා නැහැ. ඒ නිසා මුලදී පුංචි වෙහෙසක් දැනෙන්න පුළුවන් කෙනෙකුට. මොකද මේ හිතේ වැඩේම අතීතයට දුවන එක. හිතේ වැඩේම අනාගතයේ ඔස්සේ යන එක. ඉතින් ඒ බඳු හිතක් තමයි ටික ටික ගෙනල්ලා මේ වර්තමානයේ තුල අපි පවත්වන්න උත්සාහන්ත වෙන්නේ. ඒකට ඉතින් විවිධාකාර ක්‍රමෝපායන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපි හිතමු කෙනෙක් මේ විවිධාකාර ක්‍රමෝපායන් පාවිච්චි කළා මේ වර්තමානයේට හිත ගත්තා කියලා. ඉතින් මේකෙත් එන එක ක්‍රමෝපායක් මම විස්තර කරන්නම් උදාහරණයක් වශයෙන්. අපි හිතමු කෙනෙක් සක්මනක් පාවිච්චි කරනවා. එයා දැන් ඇවිදිනවා. දැන් අපි සාමාන්‍යයෙන් කොච්චරනම් ඇවිදලා ඇද්ද? අපි ඕන තරම් ඉතින් අර පුංචි කාලේ අම්මගේ තාත්තගේ අත අල්ලගෙන ඇවිද්ද දවසේ ඉඳලා ඊට පස්සේ ඉතින් අපි තාමත් ඇවිදිනවා. හැබැයි අපි කෙතෙක් නම් මේ අපේ පාදයේ ඒ සිද්ධ වෙන චලනයට හිත තියාගෙන පාදයේ සිද්ධ වෙන ඒ ස්පර්ශයට හිත තියාගෙන එමත් නැත්නම් මේ කයේ දැනෙන දේවල් වලට හිත තියාගෙන ඇවිදලා තියෙනවා. හිතන්න කිසිසේත්ම නැති තරම්. මොකද අපි සාමාන්‍යයෙන් ඇවිදින්නේ වෙන මොකක් හෝ වැඩක් කරන්න. අපි තුමු අපි රාජකාරී කරන ස්ථානයට ඇවිදගෙන යනකොට ඉතින් එතකොට ඒ රාජකාරී කරන්න තියෙන දේවල් ගැන අද මොනවාද තියෙන්නේ කියන එක ගැන කල්පනා කර කර තමයි යන්නේ. එහෙම නැත්නම් ඊයේ මොනවාද කරේ කියලා කල්පනා කර කර යනවා. එහෙම නැත්නම් ඉතින් වටපිට බල බල යනවා. ඉතින් අපි අර කය හැබැයි ඇවිදිනවා. හිත වෙන කොහෙදෝ තමයි ඉන්නේ. ඔන්න වගේ තත්ත්වයක් තියෙනවා. ඉතින් එතකොට ඒ බඳු තත්වයක තියෙන මේ හිත තමයි අර නැවත නැවත මේ මොහොතට ගැනීම සඳහා වෑයම් කරන්නේ. අන්න එයා හිතන්න දැන් ඔන්න වම් පාදයක් ඔසවලා බිම තියෙනවා. ඉතින් එතකොට මේ බොහොම සරල ඍජු අත්දැකීමක් ලැබෙනවානේ. අන්නේ සරල ඍජු අත්දැකීමට එයා හිත තියන්න. එයාගේ අවධානය යොමු කරන්න එයා උත්සාහන්ත වෙනවා. අන්න ඒ මොහොතේ අර සිහිනයෙන් අත මිදලා එයා මේ මොහොතේ වර්තමානයේ ජීවත් වෙනවා. එක මොහොතයි හැබැයි. ඊට පස්සේ අපි හිතුව ඔන්න ආයෙත් හිත කොහෙදෝ ගියා. ඔන්න ඒ අතරේ ඔන්න දකුණු පාදයේ ඉහළට එසවිලා ඔන්න බිමට හිටලා. ඔන්න එතන දැන් ස්පර්ශ වෙනවා. එයාට යම් දැනීමක් තියෙනවා. වැලි පොළවක නම් සක්මන් කරන්නේ ඒ වැලි පොළවේ තියෙන රළු ගතිය එයාට දැනෙනවා. ටයිල් පොළවක නම් සක්මන් කරන්නේ ටයිල් එකේ තියෙන සිසිල් ගතිය එයාට දැනෙනවා. දැන් මේක බොහොම ඍජු අත්දැකීමක්. මේක මේ පොතකින් බලන්න අවශ්‍ය නැහැ. කාගෙන්වත් අහගන්න අවශ්‍ය නැහැ. මේක Tamanට ඍජුව දැනෙනවා. මෙන්න මේ දැනෙන ඍජු අත්දැකීමට ඔන්න නැවතත් එයා අවධානය යොමු කරනවා. අර නැවතත් අර සිහින ලෝකයෙන් අත මිදිලා මේ මොහොතට එයා පැමිණෙනවා. ඉතින් හිතන්න මේක දැන් එයා බහුලීකృత කරනවා. ඔන්න පියවර 5ක් දැන් එයාට මේ වර්තමාන මොහොතේ කාලය ගත කරන්න පුළුවන්. පියවර 10ක් එයාට වර්තමාන මොහොතේ කාලය ගත කරන්න පුළුවන්. මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම ඒ පියවරක් පාසා වර්තමාන මොහොතේ අවදියෙන් කාලය ගත කරන්න පුළුවන්. ඊළඟට එහා කොනේ ඉඳන් මෙහා කොනට එනකම්මත් ඒ විදිහටම ගත කරන්න පුළුවන්. ඔන්න විනාඩි 10ක් ඔන්න එයාට සිහියෙන් ඉන්න පුළුවන්. එළඹ වාසය කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපි මේක ප්‍රායෝගිකව පුහුණු කරනවා නම් අන්න කෙනෙකුට තේරෙනවා මෙන්න මෙතන නිකන් අමුතු ගුණයක් වැඩෙනවා. අමුතු ආධ්‍යාත්මික හැකියාවක් වර්ධනය වෙනවා. ඒ හැකියාවෙන් කරන්නේ මේ එළඹ වාසය කිරීමක්. අතීතයේ ඔස්සේ ගිහිලා කතන්දර ගොතන්න යන්නෙත් නැහැ. අනාගත ඔස්සේ ගිහිල්ලා සිහිනමවන්න යන්නෙත් නැහැ. මේ මොහොතේ එළඹ වාසය කරනවා.
එතකොට මේ මොහොතේ එළඹ වාසය කරන්න පුරුදු කරන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේක දැන් විස්තර කරන්න. මේක තව හොඳට පතුරවන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ එළඹ වාසය කිරීම කියන එක මේ සක්මන් මළුවක මේ සක්මනේදී පමණක් නෙමෙයි කරන්න පුළුවන්. ඒක අනෙකුත් වැඩ කටයුතු කරනකොටත් කරන්න පුළුවන් කියලා සතිපට්ඨාන සූත්‍රයේ සම්පජඤ්ඤ පබ්බයේදී බුදුරජාණන් වහන්සේ මේ අපි මේ ඉගෙනගත්ත ඒ සතිමත් භාවය පතුරවන හැටි කියලා දෙනවා. ඒ කියන්නේ හිටගෙන ඉන්නකොටත් ඔන්න දැන් සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට ඇවිදිනකොටත් සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. දැන් හැබැයි කයට තමයි ඉතින් එක අතකින් අපි අවධානය යොමු කරන්නේ. මොකද තාමත් හිතට අවශ්‍යයි නැංගුරමක්. මොකද හිතට පවතින අරමුණක් අවශ්‍ය වෙනවා. ඒ නිසා එයා අපි හඳුන්ලා දෙන අරමුණ තමයි මේ කය කියන අරමුණ. කායानुපස්සනාවේදී මේ කය තමයි හඳුන්ලා දෙන්නේ. ඉතින් එතකොට ඒ කය හඳුන ගන්න සිත ඔන්න මොහොතක් වර්තමානයේ ඉන්න. ආයෙත් ඔන්න කයට ගෙනලා තිනවා. ආයෙත් කයට ගෙනලා තිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ කියන ඔන්න මේ හිටගෙන ඉන්න ඉරියව්වෙත් සිහියෙන් කාලය ගත කරනවා. ඇවිදින කොටත් සිහියෙන් කාලය ගත කරනවා. ඉඳගෙන ඉන්න කොටත් සිහියෙන් කාලය ගත කරනවා. ඇඳක සැතපීලා ඇලවිලා ඉන්න කොටත් සිහියෙන් කාලය ගත කරනවා. ඔන්න දැන් ප්‍රධාන ඉරියව් හතරම අපි සිහියෙන් යුක්තව කාලය ගත කරන්න උත්සාහන්ත වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා දැන් එයාගේ අත දිගාරිනවා. අත නිකන් අපි තුමු අකුල්ලා තිබුණේ අත දැන් එයා දිගාරිනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් කොයිතරම්නම් අත දිගෑරලා ඇද්ද? නමුත් දැන් උත්සාහන්ත වෙනවා මේ අත දිගාරින කාර්යය සිහියෙන් කරන්න පුළුවන්. මම වෙන දේවල් කල්පනා කර එහෙ මෙහෙ බලා මේ කටයුත්ත කරන්නේ නැතුව පුළුවන් මේ අත දිගාරින එක සිහියෙන් කරන්න. අත නවන එක සිහියෙන් කරන්න. ඉදිරිය බලන එක සිහියෙන් කරන්න. ඊළඟට පැත්ත බලන එක සිහියෙන් කරන්න. ආපස්ස බලන එක සිහියෙන් කරන්න. Tamanට පුළුවන්. ඊළඟට අපි ඇඳුම් පැළඳුම් අඳිනවා පළඳිනවා. අන්නේ අපි හිතමු අපි දැන් වික්ෂුන් වහන්සේ නමක් නම් ඔන්න සිවුරක් පෙරවනවා. ඒ සිවුරක් පොරවන මොහොතේදී එයාට පුළුවන් මේ වික්ෂුන් වහන්සේට පුළුවන් ද සිහියෙන් ඒ සිවුර පොරවන්න. ඊළඟට ගිහි මහත්මයෙක් නම් ඔන්න එයා කමිසයක් අඳිනවා. ඒ කමිසය අඳිනකොට සිහියෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්ද? එහෙම නැත්නම් එයා සරමක් අඳිනවා, කලිසමක් අඳිනවා. එයාට පුළුවන් ද ඒ කටයුත්ත සිහියෙන් කරන්න. ඊළඟට කාන්තාවක් නම් එයා ගවුමක් අඳිනවා, සාරියක් අඳිනවා. ඉතින් එතකොට ඒ කටයුත්ත එයාට පුළුවන් ද සිහියෙන් කරන්න. එතකොට මේ අඳිනකොට, පළඳිනකොටත් සිහියෙන් ඒ කටයුත්ත කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඔන්න අපි කෑම කනවා. ඉතින් කෑම කනකොට රූපවාහිනිය දිහා බලාගෙන කෑම කනවද? චිත්‍රපටි බලා කෑම කනවද? එහෙම නැත්නම් මේ හොඳට මේ අනුභව කිරීමේ ක්‍රියාවට සිහිය යොදලා කෑම කන්න පුළුවන්ද? අන්න ඔතන තමයි අපි තේරුම් ගන්න තියෙන්නේ. මේ හැම දේවල්ම අපි කරපු දේවල්. නමුත් දැන් මේ අපි එදිනෙදා කරපු දේවල් වලටම සිහිය කියන එක, සතිය කියන එක දැන් අපි මිශ්‍ර කරනවා, මුහුම් කරනවා. දැන් එයාට නිකන් අමුත්තක් දැනෙනවා. මොකද මෙතෙක් කාලයක් නිකන් ඔහේ හරියට නිකන් අර ඔටෝ පයිලට් කියලා අපි සාමාන්‍යයෙන් කියන්නේ. හරිය නිකන් ඔහේ ගියා. අපි දන්නේ කොහේදෝ ගිහිල්ලා, කය ඔහේ ගිහිල්ලා අපි වෙන ලෝකෙක ඉඳලා තියෙන්නේ. නමුත් දැන් එහෙම නෙමෙයි. කය කරන සෑම ක්‍රියාවකටම අපි සිහිය ගෙනල්ලා තියන්න හදන්නේ. අපේ මනසත් දැන් කයත් එක්ක හොඳට සමානුපාතික වෙලා. අත්වල බැඳගෙන වගේ එයා යනවා. ඔන්න ඔය වගේ තත්ත්වයක් ඇති වෙන්න බුදුරජාණන් වහන්සේ කියනවා ඔන්න දැන් එයා කෑම කනකොටත් සිහිය පිහිටවනවා. වතුර ටිකක් බොනකොටත් එයා සිහිය පිහිටවනවා. ඊළඟට අපි හිතමු බුදුරජාණන් වහන්සේ කියනවා ගතේ, තිතේ, නිසින්නේ, සුත්තේ, ජාගරිතේ සම්පජානකාරී හෝති. එයා නැගිටලා ඉන්න හැම මොහොතකම සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඉඳගෙන ඉන්න හැම මොහොතකම සිහියෙන් ඉන්න උත්සාහන්ත වෙනවා. ඊළඟට කියනවා භාසිතේ තුන්හි භාවේ සම්පජානකාරී හෝති. ඒ කියන්නේ මොන හරි කතා කරනවා. කතා කරනකොටත් සිහියෙන් කතා කරනවා. දැන් වෙන දේවල් කල්පනා කර කතා කරනවා නෙමෙයි මේ කතා කරන මාතෘකාව ගැන හොඳට අවබෝධයක් තියාගෙන කාත් එක්කද කතා කරන්නේ කියන එක ගැන වැටහීමක් ඇති කරගෙන ඉන්නේ කොහෙද කොතැනද මේ කටයුතු කරන්නේ කියන එක ගැන අවබෝධයක් තියාගෙන අන්න එළඹ සිටී සිහියෙන් එයා කතා කරනවා. නිශ්ශබ්දව ඉන්නවා. නිශ්ශබ්දව ඉන්නකොටත් අන්න ඒ විදිහටම නිශ්ශබ්දව ඉන්නවා. මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ උගන්වනවා බොහෝම ප්‍රායෝගිකව මෙන්න මේ අපි අර හඳුනාගත්ත සිහිය සතිමත් බව පතුරවන්න. ඉතින් ඔය තියා බුදුරජාණන් වහන්සේ කියනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. වැසිකිලි කැසිකිලි කරන කාර්යය පවා සිහියෙන් යුක්තව කරන්න කියලා ඔන්න අපිට ආරාධනා කරනවා. දැන් පින්වත්නි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ තනි ක්‍රම ප්‍රායෝගික මාර්ගයක්.
මෙන්න මේ ප්‍රායෝගික මාර්ගය අපි එහෙමනම් පටන් ගත්තොත් අන්න සති සම්පජඤ්ඤ කියන දෙයක් අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් අපි මුලින්ම සතිමත් බවක් හඳුනාගත්තා. එළඹ සිටි සිහියෙන් වාසය කරන්න ආරම්භ කළා. ඊට පස්සේ ඒක අපි ටික ටික පතුරවනවා. ඒක අපේ මුළු ජීවිතේට එකතු කරගන්න හදනවා. ජීවිතේට එකතු කරගන්න අන්න යාගේ ජීවිතයේ 아무තු පිබිදීමක්, නැවුම් බවක්, එළඹ වාසය කිරීමක්. මෙතෙක් කාලයක් නිකන් ඔහේ මුස්පේත්තු ගතියකින් වගේ හිටිය ජීවිතේ ඔන්න දැන් නිකන් පිපිලා එන ගතියක්, පුබුදවන ගතියක් එයාටම දැනෙන්න පුළුවන්. එතකොට මේ தත්ත්වය වර්ධනය වෙනකොට බුදුරජාණන් වහන්සේ ඔන්න තව ටිකක් අපිට උපදෙස් දෙනවා. දැන් ඔන්න ඉදිරියෙන් තියාගත්ත යම්කිසි අරමුණක ඊතා සියුම් විස්තර දැක ගන්න කෙනෙක් උත්සාහන්ත වෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඔන්න අපි ආස්වාසයක් ප්‍රස්වාසයක් දිහා සියුම් බලනවා නම්, ඒ ගැන සිහිය පිහිටවනවා නම් ඔන්න යාට මේ වෙලාවේදී S2 පියාගෙන පළඟක් බැඳලා වාඩි වෙලා හොඳට කය ඍජුව තියාගෙන හුස්මට සිහිය යොදනවා. එනඹ වාසය කරන්න උත්සාහන්ත වෙනවා. ඔන්න එතකොට තේරෙනවා මේ මොහොතේදී සිද්ධ වෙන්නේ ආස්වාසයක්. මේ මොහොතේදී සිද්ධ වෙන්නේ ප්‍රස්වාසයක්. මේ මොහොතේදී ආශ්වාසයක්. මේ මොහොතේදී ප්‍රශ්වාසයක්. එයාට මේ දෙක වෙන් කරලා හඳුනා ගන්න පුළුවන්. සතෝව අස්ස සති, සතෝ පස්ස සති කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. ඉතින් එතකොට දැන් එයා සතිමත්ව හුස්ම ගන්නවා, සතිමත්ව හුස්ම හෙලනවා. මේක ටික ටික වැඩෙන්න එයාට තේරෙනවා මෙතෙන්දි මම අනවශ්‍ය උත්සාහයක් දරන්න අවශ්‍ය නැහැ. කයටම හුස්ම ගන්න ඉඩ දීලා මට පුළුවන් හොඳට නාසිකාග්‍රයේ සිහිය පවත්වමින් මේ ගැන දැනුවත් වෙන්න. එතකොට හරිම සමබරතාවයක් ඇති වෙනවා. එයා තේරුම් ගන්නවා මෙතන තියෙන්නේ සිහිය කියන ධර්මතාවය, සතිමත් භාවය, අපේ අවධානය ගෙනල්ලා නාසිකාග්‍රේ ප්‍රදේශයේ රඳවනවා. එතකොට අන්න එතන සිද්ධ වෙන ඒ ක්‍රියාවලිය අපිට වැටහෙනවා. මෙන්න මේ වෙලාවේදී නම් ආස්වාසයක් සිද්ධ වෙන්නේ. ඒ වෙලාවේදී මට සිසිලසක් දැනෙනවා. එහෙම නැත්නම් වම් නාස්පුඩුවෙන් හුස්ම රැල්ල ඇතුල් වෙනවා. නාස්පුඩු දෙකෙන්ම හුස්ම රැල්ල ඇතුල් වෙනවා. කියලා යන්න යාට මේකේ වෙනස්කමක් තේරෙන්න ගන්නවා. ඊට පස්සේ ප්‍රශ්වාසය සමහරක් ටිකක් උණුසුම්ම දැනෙනවා. අර කලින් ආශ්වාසයට සාපේක්ෂව අන ප්‍රශ්වාසය පොඩ්ඩක් උණුසුම්ම දැනෙනවා. එහෙම නැත්නම් ඒක වෙනත් නාස්පුඩුවකින් යනවා. නැත්නම් ඒක නාස්පුඩු දෙකෙන්ම යනවා. ඉතින් මෙන්න මේ වගේ මේ ආශ්වාසයක ප්‍රශ්වාසයක තියෙන සියුම් වෙනස්කම් කෙනෙක් හඳුනා ගන්නවා. එතකොට අන්න තේරුම් ගන්න තියෙන්නේ දැන් ආශ්වාසය ප්‍රශ්වාසය කියන එක කොහොමත් සියුම්. ඒතර මෙන්න මේ බඳු කොහොමත් සියුම් ධර්මතාවක කොහොමත් සියුම් ක්‍රියාවලියක තව සූක්ෂම ලක්ෂණ දකින්න නම් එයාගේ හිතේ අර සතිමත් බව සූක්ෂම වෙලා තියෙන්න ඕනේ. ඒක බොහොම තියුණු වෙලා තියෙන්න ඕනේ. අන්න ඒ බඳු තියුණු සූක්ෂම සතිමත් බවක් තියෙන කෙනෙකුට තමයි හඳුනා ගන්න පුළුවන් මෙන්න මේ හුස්ම රැල්ල දැන් සිසිල්ද එහෙම නැත්නම් මෙන්න මේ හුස්ම රැල්ල දැන් උණුසුම්ද. දැන් බුදුරජාණන් වහන්සේ උනන්දු කරනවා මේකේ උණුසුම් සිසිල් බලන්න එහෙම නැත්නම් දිග කෙටි වශයෙන් බලන්න මෙන්න මේ ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ තියෙන සියුම් වෙනස්කම්ම දැක ගන්න අපි උනන්දු කරනවා. දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. රස්සං වාස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති. මේ විදිහට විස්තර වෙනවා. ඒ කියන්නේ ඇතැම් වෙලාවට දැන් මේ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට අවධානයෙන් ඉන්නකොට කෙනෙකුට වැටහෙන්න පුළුවන් මේ හුස්ම රැල්ල ඊටාම කෙටිව දැනෙනවා ඇතැම් වෙලාවට. ඒ කියන්නේ කලින් හුස්ම රැලි වලට සාපේක්ෂව දැන් හුස්ම රැල්ල ආස්වාසය ඔන්න කෙටි. ඇතැම් වෙලාවට මේක ටිකක් දීර්ඝව දැනෙනවා. ඒ කියන්නේ ටිකක් වැඩි වෙලාවක් අල්ලා හිටිය ගතියක්, දිග වෙලාවක් පවතින ගතියක් කෙනෙකුට දැනෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට හොඳට යා හැප්පිට තියාගෙන බලාගෙන ඉන්නවා නම්, හොඳ අවධානයෙන් ඉන්නවා නම් අන්න ටික ටික අර සියුම් අරමුණක් දිහා ඊටාම සියුම්ව, තියුණුව, සූක්ෂමව දැක ගැනීමේ අවස්ථාව යාට ලැබෙනවා. ඉතින් මේ බඳු හැකියාවක් දැන් කෙනෙක් තුල වර්ධනය වෙනවා නම් ඒ කියන්නේ අන්න සම්පජඤ්ඤය තව වර්ධනය වෙලා. එයාට අර ඊටාම සියුම් මට්ටමක අරමුණක් තව විග්‍රහ කරලා බලන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. ඉතින් මෙන්න මේ බඳු සති සම්පජඤ්ඤයක් කෙනෙක් තුල වැඩෙනවා නම් අන්න එයාට තේරෙනවා ඔන්න දැන් මේ වෙලාවේදී මම සතිමත්. හැබැයි අහවල් වෙලාවේදී අපි තුමු ඔන්න මම බස් එකක ගියා. ඒ බස් එකේ යනකොට නම් මම වටවිට බලා ගියේ. වෙන මොනවාටද මන්දා මගේ අවධානය යොමු වුණා. එතෙන්දී මගේ සිහිය තිබුණේ නැහැ. එහෙම නැත්නම් මම ඔන්න කාර්යාලයක රාජකාරී කටයුතු වල නිරත වෙලා හිටියා.
ඒ නිරත වෙලා ඉන්නකොට අන්න අහවල් වෙලාවේදී මම සිහියෙන් නෙමෙයි කටයුතු කළේ කියලා අන්න එයාට පොඩ්ඩක් නිකන් තේරෙන්න ගන්නවා මේ තැන්වලදී මම සිහියෙන් වාසය කළා මේ තැන්වලදී මම සිහියෙන් වාසය කළේ නැහැ කියලා අන්න එයාට තේරෙන්න ගන්නවා. කියන්නේ දැන් එයා එළඹ වාසය කිරීමක් අවදිමත්ව වාසය කිරීමක් තේරුම් ගන්නවා. ඒත් එයාටම තේරෙනවා දැන් මෙන්න මේ කාලෙදී මගේ ජීවිතේ තියෙනවා යම්කිසි ප්‍රබෝධමත් ගතියක්. මේ කාලෙදී තියෙනවා යම්කිසි නැවුම් ගතියක්. එළඹ වාසය කිරීමක්. පොළවට බැහැලා ජීවත් වීමක්. පොළවේ පය ගහලා ජීවත් වීමක් Tamanට තේරෙනවා. හැබැයි වෙන ඇතම් කාලවලදී මම මේ ලෝකෙ නෙමෙයි ඉන්නේ. වෙන ලෝකයක කොහේදෝ මන්ද අතරමං වෙලා සිහින මවමින් මම සම්පූර්ණයෙන්ම මේ මිය ගිහිල්ලා වගේ ඉන ගතියක් එතෙන්දී තියෙනවා. මෙන්න මේ වගේ Tamanට තේරෙන්න දැන් මෙයාගේ ඒ සතිමත් බව වැඩෙන්න එයාට තේරෙනවා මෙන්න මේ තැන්වලදී මට ඒ තරම් මේ පව් කිරීම සම්බන්ධයෙන් බියක් තිබුණේ නැහැ. පව් කිරීම සම්බන්ධයෙන් ලැජ්ජාවක් තිබුණේ නැහැ. හැබැයි මෙන්න මේ තැන්වලදී මන්ට යම් අවස්ථාවන් එළඹුණා යම්කිසි පාපයක් කරන්න, වැරදි වැඩක් කරන්න. හැබැයි මම එළඹ වාසය කරපු නිසා, මම සිහියෙන් හිටිය නිසා මට තේරුණා ඒක මට ගැලපෙන්නේ නැහැ කියලා. ඒ නිසා මම ඒක නොකර අතහැරියා. එක්කෝ පවට තියෙන බයක් හින්දා එහෙම නැත්නම් ඒක මට ගැලපෙන්නේ නැහැ. මට මේක ලැජ්ජාවට කාරණාවක්. මං වගේ කෙනෙක් මොකටද මේ වගේ දෙයක් කරන්නේ කියලා අන්න පවට තියෙන ලැජ්ජාවක් නිසා එයා ඒක අතහැරලා දැම්මා. ඔන්න පින්වත්නි මෙන්න මේ සිහිය හොඳට පවතින්න අන්න අර හිරි ඔතප් කියලා දෙක පවතින්න උවමනාකරණේ පසුබිම සකස් වෙනවා. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ සති සම්පජඤ්ඤේ භික්ඛවේ සති සම්පජඤ්ඤ සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති හිරොත්තප්පං. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය තියෙනවා නම් අර හිරි ඔතප් දෙක පවට තියෙන ලැජ්ජාව, පවට තියෙන බය පහළ වීම සඳහා උවමනා කරන උපනිශ්‍රේ සම්පත්තිය තියෙනවා. ඒ උවමනා කරන අනුග්‍රහය ලැබෙනවා. එතකොට ඒ අනුග්‍රහය ලබන්න එතකොට අර සති සම්පජඤ්ඤය අනුග්‍රහය ලබන්න හිරි ඔතප් දෙක පහළ වීම සඳහා අවස්ථාව ලැබෙනවා. ඒ කියන්නේ දැන් එයා ටිකක් ඉස්සෙල්ලා වගේ නෙමෙයි දැන් පව් කරන්න ටිකක් බයයි. දැන් එයා ඉස්සෙල්ලා නම් ඔහේ අපි තුමි යම්ස කෙනෙක් එක්ක කතා බහ කරනකොට එයාට ඔහේ බැනලා දැම්මා. ඔහේ කියලා දැම්මා. අපි කියන්නේ කටට ආපු දෙයක් කියනවා කියලා. නමුත් දැන් මේ සිහිය දියුණු කරන්න එයා තුල යම්කිසි ඇති වෙනවා තමන් ගැනත් අවදිමත් බවක්. තමන් කොයි ලෝකෙද ඉන්නේ, මේ කොයි විදිහටද ගත කරන්නේ, මම මොන වගේ මට්ටමකද ඉන්නේ, මගේ හිත මොන වගේද කියලා තමන්ට නිකන් අවදි වෙච්ච ගතියක්, එළඹ සිටි සිහියක් පහළ වෙනවා. ඊට පස්සේ අනිත් කෙනා ගැනත් යම්කිසි වැටහීමක්, එයා ගැනත් යම්කිසි අවබෝධයක්, එයා ගැන යම්කිසි හැඟීමක් ඇති වෙනවා. ඒකට තේරෙනවා මෙතෙන්දී මම රළු වචන පාවිච්චි කරන්න සුදුසු නෑ. මෙතෙන්දී මම අනිත් කෙනාව තලා පෙලා කතා කරන්න සුදුසු නෑ. නැත්නම් මේ විදිහට මම අනිත් කෙනත් එක්ක කටයුතු කරන්න කායිකව වාචසිකව සුදුසු නැහැ කියලා. අන්න එයාට මේ ඉන්න තත්වයක් එක්ක එක්තරා අන්දමක සංසන්දනාත්මකව ඒ අවස්ථානුකූලව අනිත් කෙනාගේ හැඟීම් තේරුම් අරගෙන කටයුතු කිරීමේ හැකියාවක් ඇති වෙනවා. එතකොට අන්න ඒ තැන්වලදී ආගේ සිහිය එළඹ සිටීම නිසා අර හිරි ඔතප් දෙක එහෙම නැත්නම් පවක් කරන්න තියෙන ලැජ්ජාව, පවක් කරන්න තියෙන බය පහළ වෙනවා. මොකද එයාට තේරෙනවා දැන්. ආයි අලුතෙන් අනිත් කෙනෙක් ඇඟිල්ලෙන් ඇනලා කියන්න දෙයක් නැහැ. එයාට තේරෙනවා මේක ගැලපෙන්නේ නැහැ. මේක සුදුසු නැහැ. මේක මටත් කරදරයක්. එහෙම නැත්නම් මේක මටත් අවැඩක්, අහිතක් ගෙනත් දෙන්නේ. ඒ වගේමයි මේ කටයුත්ත කළොත් අනිත් කෙනාටත් අවැඩක්, අහිතක් තමයි ගෙනත් දෙන්නේ. කියලා අන්න එයාට තේරෙනවා. ඒතර මෙන්න මේ නිසා අන්න හිරියොතප් දෙකක්. ඒ කියන්නේ පවට තියෙන බයක්, පවට තියෙන ලැජ්ජාවක් එයාගේ හිතේ පහළ වෙනවා. ඊට පස්සේ මේ පහළ වෙනවා කියන්නෙම දැන් ටික ටික එයා කල්පනා කරනවා දැන් මම මේ ඇහෙන් කරන්නේ නැත්නම් ඇහෙන් බලන්නේ බැලිය යුතු දෙයක්ද? මට වැඩක් තියෙන දෙයක්ද මම මේ බලන්නේ? මම නිකන් ඔහේ රූපවාහිනිය දිහා බලාගෙන කෙලවරක් නැතුව නිකන් අනවශ්‍ය දේවල් මගේ ඔළුවට දාගන්නවද? එහෙම නැත්නම් මම මේ ඇහැ කියන ඊටාම වටිනා අවයවය මගේ යහපත පිණිස මම ප්‍රයෝජනෙට ගන්නවද? උපයෝගී කර ගන්නවද? කියලා අන්‍යයා තේරුම් ගන්නවා. එහෙමත් නැත්නම් අපි හිතමු ඉස්සර නම් මම අතෝරක් නැතුව එක එක දේවල් බලන්න ගියා. ඉතින් මම මේ බලන්න යන දේවල් වලින් මට වැඩක් වෙනවද? මට යහපතක් වෙනවද? මම මේ ඇසුරු කරන්නේ නැත්නම් මේ දකින්නේ මට ප්‍රයෝජනවත් දෙයක්ද
කියලා අන්න එයා පොඩ්ඩක් දැන් කල්පනා කරනවා. මොකද එයාට තේරෙනවා යම් යම් දේවල් බැලුවාම හිත සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙනවා. හිත සම්පූර්ණයෙන්ම කෙලෙස් පරිත වෙනවා. ඉතින් එතකොට ආයෙත් අර හිත හදලා ගන්න හරි අමාරුයි. නොතිබිච්ච රාගයක් ඇවිස්සෙන්න ගන්නවා. නොතිබිච්ච ද්වේෂයක් ඇවිස්සෙන්න ගන්නවා. ටිකක් සමන වෙලාවේ තිබිච්ච හිත, සාමකාමීව තිබිච්ච හිත ඔන්න ආයෙ සම්පූර්ණයෙන්ම පැටලෙන්න ගන්නවා. වික්ෂිප්ත වෙන්න ගන්නවා. එයා ඒතර තේරුම් ගන්න මේ දේවල් බලන එක මට එච්චර සුදුසු නෑ. ඒ වගේම මේ දේවල් අහන එකත් මට එච්චර සුදුසු නෑ. කියලා අන්න එයාටම තේරෙනවා. දැන් මොකද එයා දැන් ටිකක් අවබෝධයකින් යම්කිසි වගකීමකින් ඒ වගේම වැටහීමකින් තමයි කාලය ගත කරන්නේ. ඒතකොට පොඩ අන්න එයාට මේ ඇහැ පරිහරණය කරන්නේ කොහොමද? කන පරිහරණය කරන්නේ කොහොමද? නාසය, දිව පරිහරණය කරන්නේ කොහොමද? කය පරිහරණය කරන්නේ කොහොමද කියලා පොඩ එයාට තේරෙන්න පටන් ගන්නවා. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ කියනවා හිරියොත්තප්පේ සති හිරියොත්තප්ප සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති ඉන්ද්‍රිය සංවරෝ. ඒ කියන්නේ හිරියොතප් කියන කාරණා දෙක තියෙනවා නම් අන්න ඒකෙන් ලැබෙන උපනිශ්‍රයක් ඉන්ද්‍රිය සංවරයට. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවරය හොඳට කල් පවතින්න නම් ඒක අල්ලා හිටින්න නම් එහෙමනම් මෙන්න මේ හිරියොතප් කියන දෙක ලැජ්ජා බය කියන දෙක අත්‍යවශ්‍ය වෙනවා. දැන් පින්වත්නි මෙතන කතා කරන ලැජ්ජා බය දෙක අපිට අත්‍යවශ්‍ය දෙයක්. අපි සාමාන්‍යයෙන් හිතනවා මේ ලැජ්ජාව කියන එක බය කියන එක අත්හැරිය යුතු දෙයක් කියලා. නමුත් මේ කතා කරන ලැජ්ජා බය කියන්නේ අපි පවක් කරන්න තියෙන ලැජ්ජා බය. කෙනෙකුට පව් කරන්න කිසිම ලැජ්ජාවක් නැත්තම් කෙනෙකුට පව් කරන්න කිසිම බයක් නැත්තම් එයා ඕනම දෙයක් කරાવી. අර කියනවානේ මේ කාරණාවක් ලැජ්ජ නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියලා. ඔන්න වගේ කියනවා. ඉතින් ඒ නිසා කෙනෙක් තුළ ඒ පව් කරන්න ලැජ්ජාවක් තිබීම, පව් කරන්න බියක් තිබීම එයාගේ ආධ්‍යාත්මික ජීවිතයට ඉතාම වැදගත්. මොකද එහෙම නැත්තම් එයා නිකන් සතෙක් වගේ තමයි කටයුතු කරන්නේ. නමුත් අපි තුළ හොඳට ලැජ්ජ බව තියෙනවා නම් ඒක දේව ධර්මයක් කියලා බුදුන් වහන්සේ කියන මේ මුළු ලෝකෙම පාලනය වෙන්නේ මෙන්න මේ ලැජ්ජ බය කියන ධර්මතා දෙක හරහායි. ඉතින් එතකොට අන්න ඉන්ද්‍රිය සංවරයක් එයා ඇති කරගන්න උත්සාහන්ත වෙනවා. මොකද එයාට තේරෙනවා මේ ඉන්ද්‍රියන් හරහා තමයි විවිධාකාර අරමුණු එළියෙන් ඇතුළට එන්නේ. එතකොට ඒ එළියෙන් ඇතුළට එන අරමුණු මත මගේ හිත කෙලසෙනවද? එහෙම නැත්නම් මේ හිත වැඩෙනවද? පිරිසුදු වෙනවද? කියලා අන්න එයා දැන් චුට්ටක් හිතලා බලනවා. ඒ නිසා දැන් මේ තියෙන ඇස, කන, නාසය, දිව, කය කියන මෙන්න මේ ඉන්ද්‍රයන්. ඒ වගේමයි මේකට මනසත් එකතු කරන්න පුළුවන්. මෙන්න මේ ඉන්ද්‍රයන් 6 ටිකක් එයා සැලකිල්ලෙන් පරිහරණය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා ඉන්ද්‍රිය සංවරේ සති. ඉන්ද්‍රිය සංවර සම්පන්නස්ස උපනිස සම්පන්නං හෝති සීලං. ඔන්න සීලයට පුදුමාකාර බලගැන්වීමක් සිද්ධ වෙනවා මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය නිසා. ඇත්තටම සීලයේ එක්තරා කොටසක් තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් භික්ෂුන් වහන්සේලාගේ සීලය මේ 4 ආකාරයකින් පෙන්වනවා. ඉන්ද්‍රිය සංවර සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඊළඟට ප්‍රත්‍යසන්නිසිත ශ්‍රීලය කියලා මේ විදිහට කරුණු කොටස් කීපයකින් පෙන්නනවා. ඒතර ඉන්ද්‍රිය සංවරයක් අනිවාර්ය වෙනවා අපි ඉස්සරහට යනකොට. මොකද අපේ පොඩ දියුණු කරගන්න හදන යම්කිසි ආධ්‍යාත්මික ගුණධර්ම අපි මේ ඉඳුරන් කිසිම වග විභාගයක් නැතුව පරිහරණය කළොත් එහෙම අර දියුණු කරගත්ත ටික ආයෙත් නිකන් වියකිලා යනවා. ආයෙත් නිකන් විසිරලා යනවා. ආයෙත් නිකන් අපිට අහිමි වෙනවා. මොකද අපේ ඉඳුරංගෙන් ලැබෙන ඒ විෂභාග අරමුණු නිසා, නරක අරමුණු නිසා සම්පූර්ණයෙන්ම අපේ ඇතුළත නැවතත් කැළඹෙනවා. නැවතත් විසිරෙනවා. නැවතත් කෙලසෙනවා. එතකොට ආයෙත් අපි අර දියුණු කරපු දේවල් අපිට අහිමි වෙනවා. ඒ නිසා පින්වත්නි මේ ඉන්ද්‍රිය සංවරය බුදුරජාණන් වහන්සේ කියනවා සීලය පිණිස හේතු වෙනවා. දැන් මේ බින්දුන් ඕන තරම් සීලය ගැන අහලා ඇති. පංච සීලය, අට සීලය, අෂ්ටාංග උපෝසත සීලය, ඊළඟට දස සීලය, සාමණේර දස සීලය, ඊළඟට භික්ෂුන් වහන්සේලා ආරක්ෂා කරන උපසම්පදා සීලය මේ වගේ විවිධාකාර තරාතිරම් මේ සීලයේ තියෙනවා. දැන් මේ හැම සීලයකටම එතකොට මෙන්න මේ ඉන්ද්‍රිය සංවරය කියන එක බලපාන බව. ඒ ඉන්ද්‍රිය සංවරය මත අපේ සීලය රඳාපවතින බව තමයි එතකොට මේ කාරණාවෙන් තේරුම් ගන්න තියෙන්නේ. ඊට පස්සේ සීලයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ කියනවා සීලේ සති සීල සම්පන්නස්ස උපනිස සම්පන්නෝ හෝති සම්මා සමාධි.
එතකොට සීලයක් තියෙන කෙනාට තමයි නිවැරදි සමාධියක් පාදක වෙන්නේ. එතකොට දැන් මේ පිටුතුන් අහලා ඇති සමාධි සංවත්තනික සීල කියලා කාරණාවක් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා. ඒ කියන්නේ අපි සීලයක් ආරක්ෂා කරනකොට ඒක ආරක්ෂා කරන්නේ මේ අනිවාර්යෙන් මම මේ සීලය නිසා එන ආත්මදී දිවියෙක් වේවා බ්‍රහ්මයෙක් වේවා හොඳ දැනග උත්පත්තියක් ලබාවා කියලා මේ සාමාන්‍ය ලෞකික පරමාර්ථයන් පිණිසම නෙමෙයි. ඒවත් ලැබේවි. නමුත් එයාගේ ප්‍රධාන පරමාර්ථය තමයි මේ සීලයෙන් කොහොමද මම තව ටිකක් ආධ්‍යාත්මික උත්තේජනයක් ලබා ගන්න. ආධ්‍යාත්මික පරිචයක් ලබා ගන්න. මගේ ඉදිරි ආධ්‍යාත්මික ගමනට මේකෙන් පිටුවහලක් ලබන්නේ කොහොමද කියන එක තමයි යා කල්පනා කරන්නේ. එතකොට අන්න ඒ සීලය බුදුරජාණන් වහන්සේ කියන මේක සමාධියක් පිණිස තුඩු දෙනවා. සමාධියක් පිණිස හේතු වෙනවා. සමාධි සංවත්තනික සීලයක් කියලා කියනවා. එතකොට මේ සීලය සමාධියට හේතු වීම තව ටිකක් විස්තර කරනවා වෙනත් සූත්‍රවලදී. දැන් මේ සූත්‍රයේදී නම් කෙලින්ම බුදුරජාණන් වහන්සේ සීලයෙන් නැත්නම් සීලය නිසා සමාධිය ඇති වෙන ආකාරය ඍජුවම කියනවා. නමුත් ඔය චේතනාකරණීය සූත්‍රයේදී එහෙම තව ටිකක් මේක විස්තර කළා කියලා දෙනවා. ඒ කියන්නේ සීලය නිසා අපේ හිතේ වික්ෂිප්ත වීම අඩු වෙනවා. ඒ කියන්නේ දැන් හිතන්න අපි කිසිම වග විභාගයක් නැතුව කෙනෙක්ට බයිනවා. කෙනෙකුට බොහොම හිත රිදෙන විදිහට කතා කරනවා. පරුෂ වචන පාවිච්චි කරනවා. ඔහේ හිස් වචන පාවිච්චි කරනවා. එහෙමනම් අපි ටිකක් අපේ හිත හදන්න ගියාම අපිට නිකන් පසුතැවිල්ලක් ඇති වෙනවා. මොකද හිතේ තියෙන්නේ මම අතනදී හරියට කටයුතු කළේ නැහැ, මෙතනදී හරියට කටයුතු කළේ නැහැ. අරයත් එක්ක කටයුතු කරද්දී මම නිවැරදිව කටයුතු කළේ නැහැ කියලා නිකන් එක්තරා අන්දමක තමන්ටම තමන් චෝදනා කරන ගතියක්. හිතේ වික්ෂිප්ත ගතියක් තමයි තියෙන්නේ. මොකද තමන් සීලය ආරක්ෂා කළා නැහැ. නමුත් අපි නිවැරදිව සීලය ආරක්ෂා කරා නම් අර වගේ විපිලිසර භාවයක්, අර වගේ තමන්ට තමන් චෝදනා කරන ගතියක් ඇති වෙන්න හැකියාවක් නැහැ. මොකද තමන් බොහෝම පිරිසුදුව කාලය ගත කරලා තියෙනවා. නිවැරදි දෙයක් තමයි කරලා තියෙන්නේ. කය වචනේ හික්මවගෙන වාසය කරලා තියෙනවා. එතකොට මේ කය වචනය හික්මවගෙන වාසය කරා නම් අන්න හිතේ වික්ෂිප්ත භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒ වෙනුවට අවිප්පටිසාරය. කියන්නේ හොඳට හිත කිසිම චෝදනාවක් Tamanට නොකර අනේ Taman දැන් යහපත් මිනිස්සෙක් නේද කියලා අර හැකි සංඥාවක් පහළ වෙච්ච Tamanගේ මේ ආධ්‍යාත්මික ජීවිතය අගය කරන ඒකට ප්‍රශංසා කරන ස්වභාවයක් තමයි ඇතුලේ තියෙන්නේ. මං කලින් ගත කරපු ජීවිතයට සාපේක්ෂව දැන් මගේ ජීවිතේ අර්ථවත් වීමක් සත්පුරුෂ ගුණයක් ඇති කරගන්න දරන උත්සාහයක් සම්බන්ධයෙන් හිතේ ඇති වෙන අමුතු සතුටක්. මෙන්න මේ తත්වය අවිප්පටිසාරය කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන මෙන්න මේ සතුට නිසාම ඔන්න ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රමෝදයක් කියන්නේ නිකම් පුංචි සතුටක්, සියුම් සතුටක් පහළ වෙනවා. ඒ සතුට තව තව වර්ධනය වෙනකොට ඒක ප්‍රීතියක්. දැන් නිකන් හොඳට Tamanට නිකන් තේරෙනවා. දැන් ඉස්සෙල්ලා හිටිය කෙනා නෙමෙයි දැන් ඉන්නේ. දැන් බොහොම පිරිසුදුව වාසය කරන්න උත්සාහන්ත වෙන කෙනෙක්, කය වචනය හික්මවගෙන වාසය කරන්න උත්සාහන්ත වෙන කෙනෙක්, ආධ්‍යාත්මික ජීවිතයකට පොඩ්ඩක් හරි නැඹුරු වෙච්ච කෙනෙක් තමයි දැන් ඉන්නේ කියලා. අන්න එයාට දැන් අර පුංචි සතුට, පුංචි ප්‍රීතිය දැන් එයාට තේරෙන්න ගන්නවා. එතකොට මෙන්න මෙබඳු ප්‍රීතියක් තියෙනවා නම් හිත බොහොම සැහැල්ලුයි, කයත් බොහොම සැහැල්ලුයි. පස්සද්ධිය කියන ගුණය පහළ වෙනවා. එතකොට මෙන්න මේ වගේ කායික පස්සද්ධියක්, මානසික සප්පස්සද්ධියක්, ඒ කියන්නේ කයේ බොහොම සැහැල්ලු බවක්, පහසුවක්, ඊළඟ මානසික පහසුවක් කියලා කියන්නේ අන්න කය සුඛිතයි. ඒ කියන්නේ කය සැපවත් දැන්. දැන් ඒ කියන්නේ මානසික කායික සැහැල්ලුවක්, පහසුවක්, සැපවත් බවක් තියෙනවා. මෙන්න මෙබඳු සැපවත් බවක් තියෙනවා නම් තමයි සමාධිය පහළ වෙන්නේ. සුඛිනෝ චිත්තං සමාධියති කියලා කියනවා. ඒතර මම මේ විස්තර කළේ අර සීලයේ ඉඳන් ඍජුවම සමාධිය වැඩෙනවා කියනවා වෙනුවට බුදුරජාණන් වහන්සේ ඇතම් සූත්‍රවලදී තව පොඩ්ඩක් මේක විග්‍රහ කරලා පෙන්නනවා. කොහොමද සීලය නිසා අවිප්පටිසාරය කියන මේ ගුණයක් පහළ වෙන්නේ? ඒ අවිප්පටිසාරය කියන එක ප්‍රමෝදයක් පිණිස හේතු වෙන්නේ කොහොමද? ප්‍රමෝදය කියන එක ප්‍රීතියක් පිණිස හේතු වෙන්නේ කොහොමද? ප්‍රීතිය කියන එක සුඛයක් පිණිස හේතු වෙන්නේ කොහොමද? අන්න ඒ සුඛය, ඒ සැපය, ඒ යහපත් බව, එහෙම නැත්නම් කායික මානසික වශයෙන් දැනෙන සැපවත් බව කොහොමද සමාධියක් පිණිස තුඩු දෙන්නේ? කියලා මෙන්න මේ වගේ අවස්ථා සම්බන්ධයක් පෙන්වනවා. ඉතින් එතකොට දැන් මේ සීලේ සති සීල සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති සම්මා සමාධි.
ඒතර සම්මා සමාධියක් ඔන්න දැන් කෙනෙකුට අත්දකින්න පුළුවන්. මොකද දැන් එයාගේ කය වචනය හොඳට හික්මිලා තියෙන්නේ. ඒ කය වචනේ හික්මිච්ච පරිසරයක තමයි දැන් එයා සමාධිමත්ව වාසය කරන්න උත්සාහන්ත වෙන්නේ. එතකොට මේ සමාධිය අල්ලා හිටිනවා. මේ සමාධියට ඉන්න පුළුවන් පසුබිම. ඒ සාරවත් පොළව දැන් සකස් වෙලායි තියෙන්නේ. එහෙනම් සමාධි බීජය මේ සාරවත් පොළවේ වර්ධනය වෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා සම්මා සමාධිම්හි සති. සම්මා සමාධි සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති යථා භූත ඥාන දස්සනං. එතකොට මෙන්න මේ බඳු සම්මා සමාධියක් සහිත කෙනෙකුට තමයි යථා භූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. ඒ කියන්නේ ඇත්ත ඇතිසැටියෙන් තේරෙන්නේ මෙන්න මේ බඳු සමාධියක් සහිත පරිසරයක. වෙනත් වචන වලින් කියනවා නම් අපේ හිත හැම තැනම දුවනකොට අතීතයට යනකොට අනාගතයට යනකොට සම්පූර්ණයෙන්ම වික්ෂිප්ත වෙලා කිසිම සීලයක් නැතුව ඒ වගේ බොහොම මේ අප්‍රසන්න පරිසරයකදී මේ වගේ ඇත්ත ඇතිසැටියෙන් තේරෙන හැකියාවක් නැහැ. නමුත් අර වගේ හොඳට හේතු කාරණා ටික සම්පූර්ණ වෙලා තියෙනකොට අන්න ඒ බඳු පරිසරයක එයා ඒ සමාධිය පාවිච්චි කරනවා ඇත්ත ඇත්තටම තේරුම් ගැනීම සඳහා. එයා තමන්ගේ කයම පාවිච්චි කරනවා මේකේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්න. මේ කයේ යථා ස්වභාවය කුමක්ද? ඊළඟට මේ කයේ හිතේ පහළ වෙන විවිධාකාර වේදනාවන්ගේ යථා ස්වභාවය කුමක්ද? ඊළඟට මේ හිතේම යථා ස්වභාවය කුමක්ද? කියලා එයා හොඳට විග්‍රහ කරලා බලනවා. හොඳට විස්තර කරලා බලනවා. හොඳට එයා ඒ ගැන තීක්ෂණව තමන්ගේ අවධානය යොමු කරලා බලනවා. මේක මේ හිතින් හිතා මේ එහෙම නැත්නම් හිතින් මවබවා කරන එකක් නෙමෙයි. බොහොම සංසිඳිච්ච හිතකින්, තැම්පත් වෙච්ච හිතකින්, සමාධිමත් වෙච්ච හිතකින්, ඒකාග්‍ර වෙච්ච හිතකින්, ඇතුලේ කතාව සමනය වෙච්ච හිතකින් කරන කටයුත්තක්. ඒතර මෙන්න මේ වඳු පරිසරයක තමයි යථා භූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. ඇත්ත ඇතිසැටියෙන් තේරෙන්න යාට පටන් ගන්නෙ අන්න අර වගේ හේතු කාරණා ටික සකස් වුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා යථා භූත ඥාන දස්සනේ සති. යථා භූත ඥාන දස්සන සම්පන්නස්ස උපනිෂ සම්පන්නෝ හෝති නිබ්බිදා විරාගං. ඒ කියන්නේ යම්කිසි මනසක් තුල ඇත්ත ඇතිසැටියෙන් තේරීමේ නුවණ පහළ වුණා නම් ඒ නිවැරදි නුවණක අනිවාර්ය අංගයක් තමයි මෙතෙක් කාලයක් දැඩිව ග්‍රහණය කරගෙන හිටියු, මෙතෙක් කාලයක් උපාදාන කරගෙන හිටපු, මෙතෙක් කාලයක් මම මගේ කියාගෙන බොහෝම කෙලෙස් බරිතව අල්ලගෙන හිටපු දේවල් සම්බන්ධයෙන් දැන් ටිකක් එපා වීමක්. එහෙම නැත්නම් මේවා තියෙන නිස්සාරත්වයේ වැටහීමක්. මේවා සම්බන්ධයෙන් නිකන් ඇල්මැරිච්ච ස්වභාවයක් ඒ හිතේ පහළ වීම. පින්වත්නි අපි දේවල් අල්ලගෙන ඉන්නේ ඒවා හොඳයි කියලා හිතාගත්ත නිසානේ. මේකෙන් මට සැප ලැබෙයි. මේක ස්ථිරයි. මේක අනිවාර්යයෙන්ම මගේ. මං කියන හැටියට තමයි මේ දේ කටයුතු කරන්නේ. මේක පුදුමාකාර සාරවත් කියලා අපි දේවල් අල්ලගෙන ඉන්නේ. නමුත් ඇත්ත ඇතිසැටියෙන් තේරෙන්න මේවා තියෙන නිස්සාරත්වය, මේවා තමන් වශයෙන්හි පවත්වන්න තියෙන නොහැකියාව, ඒ වගේම මේවා දුක් පිණිස හේතු වෙන ආකාරය, ඒ වගේම මොහොතක් පාසා මේවා කැඩිලා බිඳලා ඇති වෙලා නැති වෙලා යන හැටි, ඒ තියෙන අස්තිර ස්වභාවය, මෙන්න මේ වගේ පුදුමාකාර කන පිට හැරීමක් තමයි සිද්ධ වෙන්නේ. කියන්නේ මෙතෙක් ඊටාම හොඳයි, තමන්ට සැපදායි, තමන්ගේම වසඟයේ තියෙනවා, මේවා මගේමයි කියලා අල්ලගෙන හිටපු දේවල් සම්බන්ධයෙන් තමයි මේ ඇත්ත ඇතිසැටියෙන් තේරෙන්න ගන්නෙ. ඒ බඳු ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගැනීමම බුදුරජාණන් වහන්සේ කියනවා එපා වීමක් පිණිස, අවබෝධයෙන් ඇතිවෙච්ච කලකිරීමක් පිණිස, ඒ දේවල් සම්බන්ධයෙන් විරාගයක් පිණිස තමයි හේතු වෙන්නේ. දැන් ඒ බඳු විරාගයක්, ඒ බඳු නිබ්බිදාවක්, ඒ බඳු මේ අවබෝධය මත ඇතිවෙච්ච කලකිරීමක් පහළ වුණා නම් ඊට පස්සේ මොකද්ද වෙන්නේ? නිබ්බිදා විරාගයේ සති නිබ්බිදා විරාග සම්පන්නස්ස උපනිෂ සම්පන්නං හෝති විමුක්ති ඥාන දර්ශනං. අන්න ඒ බඳු හිතක් නිදහස් වෙනවා. මේ අල්ලාගෙන බදාගෙන වැළඳගෙන දැඩිව ග්‍රහණය කරගෙන උපාදානය කරගෙන හිටපු දේවල් ටික අතහැරලා දාලා එයා දැන් හඳුන ගන්නවා නිදහසක්, විමුක්තියක්. ඒ හිතටම ආවේනික නිදහස් ස්වභාවයක්. ඒ නිදහස් ස්වභාවයට උමනා කරන ප්‍රඥාවක්. අනේ හිත ඒ බඳු සිතක් තුළ ඇති වෙන්න පුළුවන්. එතකොට මෙන්න මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ බොහෝම ක්‍රමානුකූලව ප්‍රතිපදාවක් ඉදිරිපත් කරනවා. එතකොට මම මේ ප්‍රතිපදාව ටිකක් තව පැහැදිලි වෙන්න මෙන්න මේ වගේ නිරූපණය කළා මේ පින්වතුන්ට පේනවා ඇති, දර්ශනය වෙනවා ඇති. ඒ කියන්නේ සති සම්පජඤ්ඤය
හේතු වෙනවා හිරියොතප් කියන එක පහළ වෙන්න. කියන්නේ සති සම්පජඤ්ඤය තමයි හරියට නිකන් අත්තිවාරම වෙන්නේ හිරියොතප් කියන මෙන්න මේ කාරණා දෙක. ලැජ්ජා බය, පවට තියෙන ලැජ්ජා බය කියන කාරණා දෙක පහළ වෙන්න. එතකොට ඒ බඳු හිරියොතප් කියන කාරණා දෙක හේතු වෙනවා ඉන්ද්‍රිය සංවරයක් පහළ වෙන්න. එතකොට ඉන්ද්‍රිය සංවරය නිසා තමයි සීලය පිහිටන්නේ හොඳට අල්ලා හිටින්නේ. එතකොට ඒ සීලය නිසා තමයි සම්මා සමාධියක් හොඳට අල්ලා හිටින්නේ. එතකොට මේකේ තියෙන අර පොඩ්ඩක් අතුරු පැත්තක් මම විස්තර කරා වෙනත් සූත්‍රවල සඳහන් වෙනවා කියලා. සීලය නිසා අවිප්පටිසාරයක් පහළ වෙනවා. අවිප්පටිසාරය නිසා ප්‍රමෝදයක් පහළ වෙනවා. ප්‍රමෝදය නිසා ප්‍රීතියක් පහළ වෙනවා. ප්‍රීතිය නිසා පස්සද්ධියක් පහළ වෙනවා. පස්සද්ධිය නිසා සුඛයක්, සැපවත් බවක් පහළ වෙනවා. අන්න ඒ බඳු පරිසරයක තමයි හිත සමාධිමත් වෙන්නේ. ඒතර මේ සූත්‍රයේදී ඇත්තටම මේ විස්තර ටික අන්තර්ගත වෙන්නේ නැහැ. මේ අමතර කාරණාවක් වශයෙන් තමයි අනිකුත් සූත්‍රවල මේ විස්තරේ එන නිසා මෙතෙන්ට මේක අදාළ කරගත්තේ. මේ සූත්‍රයේදී කෙලින්ම සීලය සමාධියට තුඩු දෙන ආකාරය තමයි ඍජුව පැහැදිලි කරන්නේ. ඒතර එන්නේ බඳු ඒ සම්මා සමාධියක් කෙනෙකුට තියෙනවා නම් යහපත් නිවැරදි සමාධියක් තියෙනවා නම් අන්න ඒ බඳු පරිසරයක තමයි එයාගේ හිතේ යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. එයාට තමයි ඇත්ත ඇති සැටියෙන් තේරෙන්න පටන් ගන්න. සමාහිතෝ යථාභූතං පජානාති පස්සති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමාහිත හිතක් ඇත්තාටමයි එතකොට මේ යථාභූත ඥාන දර්ශනයක් පහළ වෙන්නේ. එතකොට ඇත්ත ඇති සැටියෙන් තේරුණා නම් ඒ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඇත්ත ඇති සැටිය කියන්නෙම දෙයක් සම්බන්ධයෙන් නිවැරදි අවබෝධයක්. ඒ නිවැරදි අවබෝධයේ අනිවාර්ය ප්‍රතිඵලයක් තමයි ඒ අපි අල්ලගෙන හිටිය, උපාදානය කරගෙන හිටිය, දැඩිව ග්‍රහණය කරගෙන හිටිය දේවල් සම්බන්ධයෙන් හිතේ ඇතිවන විරාගය. හිතේ ඇතිවන එපා වෙච්ච ගතිය. ඒවා අල්ලලා දාන්න ඕනේ මේවෙන් ඇති වැඩක් නැහැ. මේවා අල්ලගෙන ඉඳලා වැඩක් නැහැ. මේවා බොහොම අනිත්‍ය ස්වභාවයකින් යුක්තයි. මේක දිගට සැප දෙන්න ස්වභාවයක් මෙතන නැහැ. මගේ වශයෙහි පවත්වන්න හැකියාවක් නැහැ. කියලා අන්නතර පහළ වෙන මේ නිබ්බිදාවක් විරාගයක්. අන්න ඒ බඳු පරිසරයක තමයි හිත අත්හැරලා දාන්න පටන් ගන්න. හිතටම ආවේනික නිදහසක් එයාට භුක්ති විඳින්න හම්බ වෙන්නේ. නිකන් මෙතෙක් කාලයක් ඔළුවේ තියාගෙන හිටිය ලොකු බරකින් නිදහස් වුණා වගේ එයා දැන් ණයකින් නිදහස් වුණා වගේ තත්වයකට, සැහැල්ලු වීමකට, නිදහස් ස්වභාවයකටපත් වෙන්නේ අන්න ඒ නිබ්බිදා විරාගයක් පහළ වෙනවත් එක්කයි. එයා එතකොට දේවල් අත්හැරලා දානවා. ඉස්සෙල්ලා තරම් දැඩිව මම මගේ කියාගන්න යන්නේ නැහැ. උපාදාන කරන්න දැඩිව යන්නේ නැහැ. අන්න ක්‍රමානුකූලව ඒ බඳු හිතක් ටික ටික නිදහස් වෙනවා. ටික ටික තව ආධ්‍යාත්මික දියුණුවක් කෙරෙහි නැඹුරු වෙනවා. තව අවබෝධයෙන් කටයුතු කරන්න උත්සාහන්ත වෙනවා. මෙතන තියෙන ධර්මතා ස්වභාවයන් ටික ටික ඒ බඳු හිතකට වැටහෙන්න පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සන හේතුඵල සම්බන්ධයක් මෙන්න මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ගෙනහැර පානවා. ඒ කියන්නේ පින්වත්නි අපි විවිධාකාර දේවල් කර හිටිය පමණින්ම මේ මාර්ගයේ වැඩෙන්නේ නැහැ. නැත්නම් මේ පින්වතුන්ට දැන් පැහැදිලි වෙනවා ඇති බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හරියම පිරිසුදු හේතුඵල ධමයක්. සති සම්පජාඤ්ඤය තියෙනවා නම් ඔන්න හිරියොතක් පහළ වෙනවා. එතකොට හිරියොතක් පහළ වෙන්න සති සම්පජාඤ්ඤය නැතුව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට හිරියොතක් තියෙනවා නම් ඔන්න ඉන්ද්‍රිය සංවරයක් පහළ වෙනවා. මේක අනිවාර්යයි. මේක වළක්වන්න බෑ. මොකද එයා බොහොම පිරිසුදුව ලැජ්ජා බය ඇතිව කටයුතු කරනවා කියන්නේ අන්න එයා තුළ ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා. ඒතර ඒ බඳු ඉන්ද්‍රිය සංවරයක් තියෙන කෙනෙක් ගාව ඔන්න සීලයක් තියෙනවා. ඒතර සීලයෙන් හොඳට අනුග්‍රහයක් ලබනකොට අන්න ඒ හිතේ විපිලිසර භාවය අඩු වෙලා පුංචි ප්‍රමෝදයක් පහළ වෙලා සතුටක් පහළ වෙලා කායික මානසික සැහැල්ලුවක් පහළ වෙලා කායික සැපයක් මානසික සැපයක් භුක්ති විඳිමින් අන්න ඒ හිත සමාධිමත් වෙනවා. ඒ බඳු සමාධියක් තමයි ක්‍රමානුකූලව විපස්සනාවකට නංවමින් විපස්සනා ප්‍රඥාවක් අවදි කර ගැනීම සඳහා කෙනෙක් යෝගාවචරයේ උත්සාහන්ත වෙන්නේ. අන්න එතකොට එයාට ඇත්ත සැටියෙන් තේරෙන්න පටන් ගන්නවා. එන්නේ ඒ බඳු ඇත්ත සැටියෙන් තේරුණා නම් අන්න එයාගේ හිතේ නිබ්බිදාවක් විරාගයක් පහළ වෙලා තමයි හිත නිදහස් වෙන්නේ. එතකොට මේ පෙන්වන හේතුඵල ධම මේ සති සම්පජඤ්ඤ සූත්‍රයේ හරිම ලස්සනට බොහොම පිරිසුදුවට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එහෙමනම් පින්වත්නි අපි මේ පටන් ගත්ත මාතෘකාවෙන් තේරුම් ගන්න තියෙන්නේ අපි තුලත් මේ කතා කරන ගුණධර්ම ප්‍රායෝගිකව දියුණු කර ගැනීම සඳහා අපි උත්සාහන්ත විය යුතුයි. මේක ඒකාතකින් පෙන්වන පටන් ගැනීම තමයි මේ සති සම්පජඤ්ඤය කියලා කියන දේ. ඒ කියන්නේ පටන් ගන්න පුළුවන් තැනකින්
වතුරට බහින්න පුළුවන් තැනකින් තමයි බුදුරජාණන් වහන්සේ අපිට පාර පෙන්ලා තියෙන්නේ. ඉතින් එහෙමනම් අපිත් මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ ජීවිතවලටත් මේ ගුණධර්මයන් එකතු කර ගැනීම සඳහා උත්සාහන්ත වෙමු. ඒ සඳහා අප සියලු දෙනාටම අද දින ධර්ම දේශනාවෙන් මඟ පෙන්වීමක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. හොඳයි පින්වත්නි, එතකොට මේ පින්වතුන්ට මොනවා හරි මේ කරපු ධර්මදේශනාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් එහෙමත් නැත්නම් තමන්ගේ කරගෙන යන බණ භාවනා කටයුතු සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් මේ වගේ තමන්ට දැන් මේ අවස්ථාවට ගැලපෙන යම්කිසි කරුණක් කාරණාවක් ඉදිරිපත් කරන්න තියෙනවා නම් අවස්ථාව ගන්නවා. එහෙම නැත්නම් අපිට ටික වෙලාවක් කිටි භාවනාවක යෙදෙන්නත් අවස්ථාව තියෙනවා. කවුරු හරි ඉන්නවද මේ ප්‍රශ්නයක් එහෙම ඉදිරිපත් කරන්න? ඉන්නවා නම් අත උස්සන්න පුළුවන්. මේකේ තියෙනවා අර Zoom එකේ පහසුකමක්. ඔව් ආරි කියලා කෙනෙක් අත උස්සලා තියෙනවා. එහෙමනම් අපිට පුළුවන් ආරි ඔකේ යන්න. මං හිතනවා මේ ක්‍රිෂාන්ති මහත්මියට මේ ඒ කෙනාට අවස්ථාව ලබා දෙන්න පුළුවන් කියලා. එතකොට හොඳයි. සෙනාර අපරකයි ආරි දෙන්නගෙන් එක්කෙනෙක් අනාන්ස හොඳයි. සූත්‍රයේ පිළිබඳව පොඩි ප්‍රශ්නයක් මත තුනේ අනාන්ස. ඔව්. බොහොම මෙතන සඳහන් කළා හිත සමාධිගත සම්මා සමාධි කියලා අවස්ථාවක් ගැන සඳහන් කළා. මේ සානස මෙතන ධ්‍යාන මට්ටමක්ද එහෙම නැත්නම් සානස අපි සාමාන්‍ය භාවනා කරන වෙලාවට එන සමාධි මට්ටමක්ද කියලා දැනගන්න කැමතියි සානස. එහෙම නැත්නම් ධ්‍යාන මට්ටමකට කෙනෙක්පත් වුණොත් ඒ ධ්‍යාන මට්ටමින් එළියට ආපසු ඇවිල්ලා සානස මේ වගේ දෙයක් මෙහෙ කරන්න වෙන්නේ අත්අපුත ඥාන දැස්සේ. ඔව්. එනිම සඳහා පොඩ්ඩක් පැහැදිලි කරන්න. හොඳයි. ඔව්. ඒ කියන්නේ මේකේ ඒ වගේ මට්ටම් වලට ගියාම තව ටිකක් මේක ඉතින් විස්තර වෙනවා. ඉතින් භාවනාව සම්බන්ධයෙන් ක්‍රම 4ක් පෙන්නනවා. ඒ කියන්නේ සමත පුබ්බංගම විපස්සනා පුබ්බංගම සමත ඊළඟට දෙකම එකතු වෙලා යන ඒකට ලස්සන වචනයක් තියෙනවා සමතයයි විපස්සනායි දෙකම නිකන් මේ සමාන්තරව ගෙනියන ක්‍රමයක්. ඊළඟට තවත් එකක් එනවා ධම්ම උද්දච්ච විග්‍රහිත මානස කියලා. ඒ කියන්නේ කෙනෙකුට පුළුවන් ඒ කියන්නේ මේ සමාධිය වැඩිගෙන යනකොට ඒක ටිකක් සමතයට එල්ල කරලා වඩලා ඔය කියන ධ්‍යාන මට්ටම් වලට යන්නත් පුළුවන්. ඒ ධ්‍යාන මට්ටම් දියුණු කළා ඒ ධ්‍යානයෙන් අවදි වෙලා ඒ ධ්‍යාන අංග මෙනෙහි කරමින් සූක්ෂම විපස්සනාවකට යන්නත් පුළුවන්. එතකොට අපි මේ බඳු ක්‍රමවේදයක් දහමේ පෙන්ලා තිනවා. ඒකට අපි කියනවා සමද පුබ්බංගම විපස්සනා කියලා. ඒ කියන්නේ මුලින් එයා සමතය සෑහෙන ගැඹුරටම වඩනවා. අර්පණා මට්ටමක් දක්වාම එයා වඩනවා. වඩලා තමයි ඊට පස්සේ තමයි එයා විපස්සනාවට නැඹුරු වෙන්නේ. තවත් කෙනෙකුට පුළුවන් ඕනනම් සමතයක් ගැන හිතන්නෙම නැතුව පටන් ගත්ත මොහොතේ ඉඳන්ම පුළුවන් තරම් හිතට මේ මොහොත ගැනම වැටහීමක් ඇති වෙන්න නැත්නම් මේ කරන ක්‍රියාව සම්බන්ධයෙන්ම මෙනෙහි කිරීමක් කර විපස්සනාවකටම නැඹුරු වෙලා යන ගමනකුත් කරන්න පුළුවන්. ඒකට කියනවා විපස්සනා පුබ්බංගම සමත කියලා. යුගනද්ද කියලා ඊළඟ ක්‍රමයක් පෙන්වනවා. මේ සමතයයි විපස්සනාවයි නිකන් සමාන්තරව අරගෙන යන ගතියක්. එතකොට මේ වගේ විවිධ ක්‍රම තියෙනවා. ඉතින් ඒ නිසා ඒක පුජ්‍යලයා මත තීරණය වෙනවා. හැමෝටම එකම ක්‍රමයක් නෙමෙයි. හැබැයි හැමෝටම මෙතනින් පටන් ගන්න පුළුවන්. සති සම්පජාඤ්ඤය කියන එකෙන් ඕන කෙනෙකුට පටන් ගන්න පුළුවන්. එතකොට මේ සති සම්පජාඤ්ඤය ක්‍රමානුකූලව වැඩිගෙන එනකොට ඇතම් කෙනෙක්ගේ මනස ටිකක් සමතේට බරව යනවා. ඇතම් කෙනෙක්ගේ මනස ටිකක් විපස්සනාවට බරව යනවා. එතකොට කෙනෙක් ගුරුවරයෙක් ඇසුරු කරනවා නම් එතකොට ගුරුවරයා පෙන්ලා දෙනවා දැන් මේ මට්ටම් වලට තමයි හිතපත් වෙන්නේ. එතකොට මේ මට්ටම් වලින් ඔයාට ඕන නම් දැන් විපස්සනාවට හැරෙන්න පුළුවන්. නැත්නම් අවශ්‍ය නම් තව ටිකක් සමතේ දියුණු කරන්න පුළුවන් කියලා අන්න ගුරුවරයෙක් පාර පෙන්ලා දෙනවා. ඒ නිසා අපිට භාවනාවක් පටන් ගන්න කලින් අපිට කියන්න බෑ මගේ ඉදිරිය කොයි විදිහට සිද්ධ වෙයිද කියලා. ඒ කියන්නේ මෙතන ටිකක් අහඹු ගමනක් තියෙන්නේ. ඒ කියන්නේ අපිට අපේ හිතේ නොවැඩිච්ච දෙයක් සම්බන්ධයෙන් ප්‍රෙඩික්ට් කරන්න අමාරුයි.
නොවැඩිච්ච දෙයක් සම්බන්ධයෙන් අපිට පූර්ව නිගමනයකට එළඹෙන්න අමාරුයි. අපි මේ මෙතනින් පටන් අරගෙන ඉස්සරහට යනකොට තමයි Tamanටම තේරෙන්නේ කොයි පැත්තටද මේ හිත දැන් වැඩි නැඹුරුවක් දක්වන්නේ. මෙයා ටිකක් සමාධියට බර ගතියක්ද තියෙන්නේ. සමාධියට ඕන්ට වඩා ඇලුම් කරන ගතියක්ද තියෙන්නේ. එහෙම නැත්නම් හොඳට සිහියෙන් ඉඳමින් එළඹ සිටි සිහියෙන් මේ වර්තමාන මොහොත ගැන අවබෝධයෙන් කටයුතු කරන නැඹුරුවක්ද තියෙන්නේ කියලා ඒ Tamanටම තේරෙන්න ගන්නවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්මයන් හොඳට සමබර වෙන විදිහට ඒ තමන්ගේ භාවනාව පොඩ්ඩක් හසුරුව ගන්න අවශ්‍ය වෙනවා. මේ පාරවල් දෙකම විවෘතයි කියලා තමයි කියන්න තියෙන්නේ. එතකොට මේ යථාභූත ඥාන දර්ශනයක් ඇති වෙන්න අනිවාර්යෙන්ම ධ්‍යාන වඩලම එන්න ඕනේ කියලා නීතියක් නැහැ. එයාට මේ විපස්සනාවකට හොඳ විපස්සනාවකට නිවැරදි විපස්සනාවකට නැඹුරු වෙන්න සාමාන්‍ය උපචාර සමාධි මට්ටමකින් ප්‍රමාණවත් ගමනක් යන්න පුළුවන් කියලා ඔය මහසි ශ්‍රාඩෝ ස්වාමීන් වහන්සේම බොහොම හේතු කාරණා සහිතවම පෙන්ලා දෙනවා. ඒ බඳු ගමනක් දහස් ගණන් මේ භවනා යෝගීන් අනුගමනය කරනවා. ඒ නිසා මේ අනිවාර්යෙන්ම ධ්‍යාන වඩලම එතෙන්ට යන්න ඕනේ කියලා නීතියක් නැහැ. ධ්‍යාන වඩලත් මේ හැකියාව තියෙනවා. ධ්‍යාන නොවඩා උපචාර සමාධි මට්ටමක ඉඳලා එතෙන්ට යෑමේ හැකියාවකුත් තියෙනවා. එහෙමයි සන්නස. ඒ කියන්නේ සන්නස කෙනෙක්ගේ එක සාමාන්‍ය සතියේ පිටන් නැති වෙලාවක සාමාන්‍ය විපස්සනාව වැඩිමෙන්ම ඒකෙමුත් ඒ මාර්ගයෙන්ුත් සතිය දිනු වෙලා ඒ දෙකින් එකට එක අනුග්‍රහ දක්වීමෙන් ඒ ගමන යන්න පුළුවන් කියන එක. අන්න හරි. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ අපිට අර බාහිරින් ඉඳගෙන බලනකොට තමයි මේක නිකන් ලොකු වෙනසක් ඔය පොත්පත්වල පෙන්눔 කරලා තියෙනවා වගේ මෙතන ඔන්න සමතය මේක විපස්සනාවේ කියලා නිකන් ලොකු වෙනසක් වගේ නිකන් අපිට හැඟෙනවා. නමුත් භාවනාව වඩ아가ගෙන යනකොට මේ දෙක බොහොම ලස්සනට අත්වල බැඳගෙන යනවා. සමතයෙන් විපස්සනාවට අනුග්‍රහය ලැබෙනවා, විපස්සනාවෙන් සමතයට අනුග්‍රහය ලැබෙනවා. ඒ නිසා හොඳට විපස්සනාවක් වැඩෙනකොට හිත තැම්පත් වීමක්, සමාධිමත් වීමක්, කෙලෙස් අඩු වීමක්, නීවරණයන් ප්‍රහාණය වීමක් નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඉතින් එතකොට අන්න සමතය. හොඳට නිකන් ට්‍රැන්ක්විලිටි කියලානේ අපි කියන්නේ. සමතය කියලා කියන්නේ හොඳට නිකන් හිත සමාහිත වීමක්. මේ සාමකාමී වීමක්, තැම්පත් වීමක්. එතකොට නිවැරදිව අපි විපස්සනාවෙන් අර කෙලෙස් වලට පහර දීගෙන යනකොට, කෙලෙස් දුබල වේගෙන යනකොට ඒ වමනා කරන හිතේ සමත අනුග්‍රහය ලැබෙනවා. සමතයට හොඳට අනුග්‍රහයක් විපස්සනාවෙන් ලැබෙනවා. ඒකෙම අනිත් පැත්ත අපි හිතමු හිත ටිකක් තැම්පත් කිරීම සහිත නම් එබඳු තැම්පත් කරපු මනසකට අර දෙයක් ඇත්ත ඇතියෙන් දැක ගැනීම සඳහා වමනා කරන පසුබිම සකස් වෙලා තියෙනවා. දැන් හිතන්න අපි නිකන් චංචල වෙච්ච, බොර වෙච්ච දියක ගැඹුර අපිට පේන්නේ නැහනේ. පතුල අපිට පේන්නේ නැහනේ. හොඳට නිශ්චල වෙලා මේ තියෙන වතුරක තමයි හොඳට පිරිසුදු වතුරක ඔන්න අපිට අඩිය දැක ගන්න පුළුවන්. පතුල දැක ගන්න පුළුවන්. අන්න ඒ වගේ හොඳට හිත තැම්පත් නම්, සමාධිමත් නම් අන්න එතකොට ගැඹුරක් දකින්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ සමතේකින් අනුග්‍රහය ලැබෙනවා නම් ඔන්න විපස්සනාව වැඩෙනවා. එතකොට මෙන්න මේ දෙක බොහොම හොඳින් අත්වල බැඳගෙන යන ස්වභාවයක් තියෙනවා. දැන් තවත් නිකන් මට කරුණක් කියන්න පුළුවන්. දැන් ඔය අනුග්‍රහිත සූත්‍රයේදී, අංගුත්තර නිකායේ අනුග්‍රහිත සූත්‍රයේදී හැම බුදුරජාණන් වහන්සේ කාරණා පහක් පෙන්නනවා. මෙන්න මේ කාරණා පහටම අවධානය යොමු කරන්න කියලා. එකක් තමයි සුත අනුග්‍රහිතය කියලා කියන්නේ. මේ ධර්ම දේශනාවට අහුම්කම් දීලා පොතක් පතක් බලලා ඒ බුද්ධ වචනේ ටිකක් ප්‍රසිද්ධ කරගෙන තමන් යම් කිසි සුතමේ ඥානයක් ඇති කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. ඊට පස්සේ පෙන්නනවා සාකච්ඡා කරන්න කියලා. සාකච්ඡා අනුග්‍රහිතය. දැන් අපි මේ කරන්නේ සාකච්ඡාවක්. එතකොට මෙන්න මේ වගේ අපේ හිතේ තියෙනවා නම් යම් කිසි සැකසංකා දුරු කරගන්න ඒ සාකච්ඡාවක් හේතු වෙනවා. එතකොට සාකච්ඡාවකුත් කරන්න කියලා කියනවා. ඊට පස්සේ කියනවා සීලානුග්‍රහිතය. අතර මුලින්ම තමයි සීලානුග්‍රහිතය කියන්නේ මේ සීලයෙන් අනුග්‍රහයක් කරන්න. කය වචනේ හික්මවා ගන්න. එතකොට මෙන්න මේ සීලය ගැන බුදුරජාණන් වහන්සේ මුලින්ම සඳහන් කරනවා. සීලයෙන් අනුග්‍රහයක් කරන්න. ඊට පස්සේ තමයි කියන්නේ සුතානුග්‍රහිතය. ඊළඟට දැන් මම කිව්වා සාකච්ඡා අනුග්‍රහිතය. ඊට පස්සේ සමත අනුග්‍රහිතය, විපස්සනා අනුග්‍රහිතය. එතකොට මෙන්න මේ දෙකෙන්ම මෙන්න මේ කාරණා පහෙන්ම අනුග්‍රහ කරන්න කියලා කියනවා. එතකොට මේ ධර්මතාවන් නැත්තම් මේ හැකියාවන් අපි අවස්ථානුකූලව දියුණු කරගත යුතුයි. ඒ කියන්නේ මේ වෙලාවේදී හිතට අවශ්‍ය ටිකක් සමාධිමත් වීමද දැන් හුඟක් හිත වික්ෂිප්ත වෙලා නම් එකපාරට අපිට විපස්සනාවක් වඩන්න බෑ. හිත පොඩ්ඩක් සමාධිමත් කරගත යුතුයි. අන්න එයා ටිකක් සමාධිය දියුණු කරගන්නවා. ඔන්න සමාධිමත් වුණාට පස්සේ අන්න දැන් ආයෙ විපස්සනාවට නංවනවා. අන්න ඒ වගේ ක්‍රමානුකූලව දැන් අපේ හිත දිහා බල බලා
ප්‍රත්‍යවේක්ෂා කරමින් යන ගමනක් තමයි තියෙන්නේ. ඒ බඳු ගමනකදී සමතය සමාධියටත් නැත්නම් සමතය විපස්සනාවටත් විපස්සනා සමතයටත් බොහොම හොඳ අනුග්‍රහ කිරීමක් සිද්ධ වෙනවා. අන්‍යෝන්‍ය වශයෙන් උපකාර කිරීමක් සිද්ධ වෙනවා. හොඳයි. ඊළඟ ප්‍රශ්නය ඉදිරිපත් කරන්න සෙනාරට අවස්ථාව තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි. ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ මම කාලයක් තිස්සේ භාවනා කරන කෙනෙක්. ඔව්. විදර්ශනා භාවනාව තමයි ස්වාමීන් වහන්සේ වඩන්නේ. ඔව්. අද උදේ තකිතු අත්දැකීමක් ඔබ වහන්සේට ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන් වහන්සේ. හොඳයි. එනම් ආශ්වාස ප්‍රශ්වාස මෙනෙහි කරලා භාවනා කරන අතරදී පළමුවෙන්ම මම ජීවිතේ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ පූජා කරලා නීවරණ යටපත් වේවා කියලා අදිෂ්ඨාන කරලා තමයි භාවනාවට වාඩි වෙන්නේ. ඒ වාඩි වෙලා භාවනා කරනකොට හිත බොහොම සමාධි වෙනවා ඉක්මනින්. සමාධි වෙලා නීවරණ යටපත් වෙනවා. විලාවක් ඉන්න පුළුවන් සමාධි සිතින් නින්ද යන්නේ නැතුව එකම අරමුණක හුස්ම ගන්න දිහා පිටින් බලන කෙනෙක් වගේ බලන කෙනෙක් විදිහට දකින්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හොඳයි. එහෙම බලනකොට සීම නිදහස් තැනකට ස්ථානයකට යනවා වගේ එහෙම දැනීමක් තියෙනවා. හරි. ඒ පහදා දෙන්නේ ඉල්ලා සිටිනවා ස්වාමීන් වහන්සේ. ඔව්. මෑනියෝ කොච්චර කාලයක් තිස්සේද දැන් භාවනා කරන්නේ? දැන් 20 විතර. හොඳයි. හොඳයි. දිගටම ආනාපාන සති භාවනාවද වැඩුවේ? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට ආනාපාන සතියෙන් නිකන් ඔය දැන් අපි ඔය කතා කරේ මේකේ දිග ගතිය, කෙටිය, ස්වභාවය, මුල, මැද, අග, මේ වගේ දේවල් දැකගෙන හොඳ නිකන් ආනාපානේ තැම්පත් වෙච්ච ගතිය මේ වගේ දේවල් අත්දැකලා ඇති නේද? එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එතකොට කයේ මතුවෙන විවිධාකාර වේදනාවන් ඊළඟට හිතේම පහළ වෙන විවිධාකාර සිතුවිලි මේවා එහෙමත් බැලුවද? සියල්ලම අද්දුටුවක් ස්වාමීන් වහන්සේ. හොඳයි. සාමාන්‍යයෙන් දැන් මෑණියන්ගේ හිත නිතරම ඉන්නේ කතා කරද නැත්නම් නිශ්ශබ්දවද? ස්වාමීන් නිශ්ශබ්දව බණහමි යමින් යමින් උනත් බුදුගුණ සීකරමින් තමයි ස්වාමීන් වහන්සේ ඉන්නේ යටිහිතේ. හොඳයි. එතකොට දැන් අපිට පුළුවන් දැන් බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඔය විතක්ක ਵਿਚාර වලට මේ විතක්ක ਵਿਚාර සහිත සමාධියට වඩා විතක්ක ਵਿਚාර රහිත සමාධිය තමයි වටින්නේ කියලා. එතකොට දැන් මෑණියන්ටත් මේ විපස්සනා පැත්තකටත් නැඹුරු වෙන්නත් එක්ක දැන් හිතට විවේකයක් දෙන්න උත්සාහන්ත වෙන්න. ඒ කියන්නේ දැන් අපි බුදුගුණ වඩනවා ඒව නරක නැහැ. නමුත් දැන් අවශ්‍යයි හිත විවේක කරන්න. ඒ කියන්නේ දැන් අපි විතර්ක කරනවා කියලා කියන්නේ දැන් අපි හිතින් හිතන්න ඕනේ දේවල්. දැන් මෙතෙන්දී ටික ටික අපේ හිතේ උමනා කරන ශක්තිය උමනා කරන හැකියාවන් දිනු වේගෙන එනකොට අපි විතර්ක ਵਿਚාර ටිකක් සමනය වෙලා ඊට වඩා සූක්ෂම මට්ටමකට යෑම සඳහා මේ පසුබිම සකස් කරලා දෙන්න ඕනේ. ඒ නිසා දැන් උවමනාවෙන් මුකුත් හිතන්න යන්න එපා. බුදු ගුණ උනත් දැන් උවමනාවෙන් හිතන්න යන්න එපා. හිතට පොඩ්ඩක් විවේක වෙන්න දෙන්න. එතකොට තමයි මෑණියන්ට හඳුනා ගන්න පුළුවන් කොහොමද මේ හිත නිශ්ශබ්දව ඉන්නේ. සම්පූර්ණයෙන්ම ඇතුලේ කතාව සමනය කරගෙන වාසය කරන්නේ කොහොමද? දෙයක් දිහා බලනවා හැබැයි පේනවා විතරයි. ඒ ගැන කතන්දර ගෙතීමක් නැහැ. දෙයක් මොකක් හෝ ඇහෙනවා ඒකත් එක්ක හිත ගිහිල්ලා මිශ්‍ර වෙන්න, කියවන්න, කතන්දර ගොතන්න, කමෙන්ටරි එකක් දෙන්න ඒ මොකක්වත් නැහැ. ඊළඟට යම සම්බන්ධයෙන් ගඳ සුවඳ දැනෙනවා. ඒ ගඳ සුවඳ දැනුණ දේයත් එක්ක කතාවක් ගොතන්න, විතර්ක කරන්න හිතේ සිතුවිලි පහළ වෙන්න යන්නේ නැහැ. මොනවා හරි දේවල් අනුභව කරනවා. ඒ අනුභව කරන දේ, රස දැනෙන දේ සම්බන්ධයෙන් කතා ගෙතීමක්, ප්‍රපංච කිරීමක් නැහැ. කයට ස්පර්ශයන් දැනෙනවා. හැබැයි ඒ දැනෙන දේත් එක්ක කතන්දර ගෙතීමක්, ප්‍රපංච කිරීමක් නැහැ. ඈතින් වගේ සිතුවිලිත් එනවා. ඒ සිතුවිලි අල්ල ගන්න යන්නේ මම මගේ කියන්න යන්නේ මොකක්වත් නැහැ. නිකන් අතහැරලා දාලා මගේ නෙමේ වගේ බොහොම නිදහස් ස්වභාවයක් තුල. හරි නිකන් තමන්ගේ කුටියකට ආවා වගේ නිකන් හරියට නිකන් අර මේ මුවා පැලැස්සට ආවා වගේ
හරීම මේ සුන්දර ස්වභාවයක්. නැත්තම් ආතතියකින් තොර ස්වභාවයක්. හිතේ තිබිච්ච බර නිදහස් වෙච්ච ස්වභාවයක්. හිතේ නිදහස් ස්වභාවයක්. හොඳට ඉඩකඩ සහිත ස්වභාවයක්. අර අරමුණු වලින් එන පීඩාව දුරු වෙච්ච ස්වභාවයක් දක්වා ඔන්න දැන් අපි යන්නයි තියෙන්නේ. ඉතින් ඒකට දැන් උවමනා කරන පසුබිම සකස් වෙලා තියෙන්නේ. අපි නිවැරදි වෙන්න තියෙන තැන තමයි දැන් උවමනාවෙන් මුකුත් හිතන්න යන්න එපා. හිත විවේක වෙන්න දෙන්න. හිත තැම්පත් වෙන්න දෙන්න. හිතට සංසුන් වෙන්න දෙන්න. ඇතුලේ කතාව පුළුවන් තරම් දැන් සමනය කරගෙන බොහොම නිශ්ශබ්ද මනසකින් වාසය කරන්න පුළුවන්ද කියලා දැන් පොඩ්ඩක් උත්සාහන්ත වෙන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි. හොඳයි. තෙරුවන්. හොඳයි. එහෙමයි ඉඳලා තියෙනවා ස්වාමීන් වහන්සේ මම කීප අද්දක. ඔව්. මොකද හිතන්නේ නැතුව මම ඉන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අන්න හරි. අන්න ඒක තමයි දැන් වැඩි දියුණු කරන්න තියෙන්නේ. ඒ කියන්නේ අන්න හරි. ඔව්. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා ඔය ටික ටික බොජ්ජංග ධර්ම එහෙම දියුණු වේගෙන එනකොට බුදුරජාණන් වහන්සේ කියනවා ක්‍රමවේදයක් කොහොමද බොජ්ජංග ධර්ම දියුණු කරන්නේ. සති සම්පජඤ්ඤං මේ සති සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින්. ධම්මවිචේ සම්බොජ්ජංගම් භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං වස්සග්ග පරිණාමින්. මේ විදිහට බොජ්ජංග ධර්ම 7 ගැනම කියනවා. ඒ කියන්නේ අපි කාලයක් තිස්සේ භාවනාව වඩනකොට ක්‍රමානුකූලව මේ බොජ්ජංග මට්ටම් දක්වා අපේ හිත ක්‍රමානුකූලව පැමිණෙනවා. එහෙම පැමිණෙනකොට තමයි අන්න අපි තව හිත තැම්පත් වෙන ආකාරයෙන්, තව හිත විවේක වෙන ආකාරයෙන්, ඇතුලේ කතාව සමනය වෙන ආකාරයෙන්, ප්‍රපංච සමනය වෙන ආකාරයෙන්, විතර්ක සමනය වෙන ආකාරයෙන් තමයි අපි දැන් භාවනා කළ යුත්තේ. දැන් අර කලින් කරා වගේ හිතට හැම තිස්සෙම අරමුණක් දිදී විතර්ක කර එහෙම යන්න ඕනේ නැහැ. දැන් පුළුවන් තරම් හිත විවේක කර තමයි යන්න තියෙන්නේ. ඔය දේ ඒ විවේකේ හදාගෙන යන්න එතකොට මෑණියන්ටම අලුත් පාරක් විවෘත වෙන්න පටන් ගන්නවා. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තව කෙනෙකුට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාව තියෙනවා. කවුරු හරි ප්‍රශ්නයක් අහන්න සූදානම් වෙලා ඉන්නවද? ඒසට පුළුවන් කතා කරන්න. එයාගේ මයික් එක මියුට් වෙලා තියෙන්නේ. හරි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඔව් කියන්න. ඔබ වහන්සේගේ විපාක අනුදින් මම ප්‍රශ්නයක් අහනවා. ඒක ඔබ වහන්සේගේ ධර්මදේශනාවවත් භාවනාවවත් කියන නෙමෙයි ධර්ම කරුණක්. ඔව්. ඒකට අවසරද? ඔව් කියන්න. ස්වාමීන් වහන්සේ කටුකුරුගේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ පහන් කමකට සමහර වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ සමහර දේශනා කියනවා කියලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 10ක්. ඔව්. ඒ කියන්නේ අරට අමතරව සම්මා ඥාන සහ සම්මා විමුක්තිය කියනවා. ඔව්. මම ප්‍රපදේශයේ බුද්ධ දේශනාව මොකක්ද කියලා සම්මන්නේ නෑ මේ මහා චත්තාරීසක සූත්‍රයේදී එහෙම ඔය ටික මේ ඉදිරි කරුණු දෙකත් පහල කරනවා. මේ පෙළ ගස්සනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් තේරුම් ගන්න තියෙන්නේ නිකන් අපි සාමාන්‍යයෙන් කෙනෙක් භාවනාවකට නැත්තම් මේ ප්‍රතිපදාවකට නැඹුරු වෙන්නේ අපි තුමු අසත්පුරුෂයෙක් වශයෙන් කියලා මුලින්. එයා ටික ඊට පස්සේ සත්පුරුෂයෙක් බවට පත් වෙනවානේ. දැන් මේ සත්පුරුෂයාට තියෙනවා දියුණු කරන්න ආරෂ්ඨාංගික මාර්ගයක්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියලා. අන්න යා සත්පුරුෂ භූමියක අපි කියනවා කල්යාණ පෘථග්ජනෙක් කියලා. ඒ සත්පුරුෂ භූමියක දියුණු කරන ඔන්න ඒ වගේ ආරෂ්ඨාංගික මාර්ගයක්. හිතන්න යම්සි වෙලාවක එයා ආර්ය භූමියකටපත් වුණා කියලා. ඒතකොට ආර්ය භූමියකටපත් වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මට්ටම් වලදී එයාට තවත් මේකට අංග දෙකක් එකතු වෙනවා. ඒ තමයි සම්මා ඥාන සම්මා විමුක්ති. කියන්නේ එයාට දැන් උරුම වෙනවා. ඒ කියන්නේ කලින්ට වඩා අංග දෙකක්. ඒ කියන්නේ අර වගේ දැන් මේ පෙළගස්වල ආපු කරුණු වල දැන් ඇත්තටම කියනවා නම් මේ අද අපි ඉදිරිපත් කරපු මේ කොටසේ මම නැවතත් ඒක පෙන්නන්නම්. දැන් මේ විමුක්ති ඥාන දර්ශන කියලා කියන්නේ. මෙන්න මේ විමුක්ති ඥාන දර්ශනයක් එයා ස්පර්ශ කරන්න ඕනේනේ. ආර්ය භූමියකටපත් වෙනවා කියන්නේ. එතකොට ආර්ය භූමියකටපත් වුණා නම් එයාට තවත් මේකට අංග දෙකක් එකතු වෙනවා. ඒ තමයි සම්මා ඥාන සම්මා විමුක්ති. කියන්නේ එයාට දැන් උරුම වෙනවා. ඒ කියන්නේ කලින්ට වඩා අංග දෙකක්. ඒ කියන්නේ අර වගේ දැන් මේ පෙළගස්වල ආපු කරුණු වල දැන් ඇත්තටම කියනවා නම් මේ අද අපි ඉදිරිපත් කරපු මේ කොටසේ මම නැවතත් ඒක පෙන්නන්නම්. දැන් මේ විමුක්ති ඥාන දර්ශනයක් එයා ස්පර්ශ කරන්න ඕනේනේ. ආර්ය භූමියකටපත් වෙනවා කියන්නේ.
එතකොට මේ විමුක්ති ඥාන දර්ශනය කියන එකේ තමයි ඇත්තටම සම්මා ඥාන සම්මා විමුක්ති කියන දෙක අන්තර්ගත වෙන්නේ. ඒතර එයාට ආරෂ්ඨාංග මාර්ගය අංග 8ක් නෙමෙයි. එයාට දස කියන්නේ මේ ආර්ය වූ දස මාර්ගයක් තමයි එයාට තියෙන්නේ. ඒ කියන්නේ අංග 10ක් එයාට තියෙනවා. එයාට සම්මා දිට්ඨියක්, සම්මා සංකප්පයක්, වාචා, කම්මන්ත, ආජීව, වායාම, සති, සමාධි, ඥාන විමුක්ති කියලා අංග 10ක් තියෙනවා. ඒ නිසා මේ බඳු පරිසරයක් තමයි ටික ටික යාට දැන් තව තව වර්ධනය කරමින් ඒ බඳු ඥානයක් දියුණු කරමින් ඒ බඳු විමුක්තියක් තව තව පවත්වමින් තමයි යාට කටයුතු කරන්න තියෙන්නේ. ඒක සූත්‍ර දේශනාවල විස්තර වෙනවා මේ ඔය මහා චත්තාරීසක සූත්‍රයේ මට මතක විදිහට මහා චත්තාරීසක සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ වගේ කරුණු 10ක්. හොඳයි. තෙරුවන් සරණයි. ප්‍රශ්නයක් තියෙනවද කාට හරි අහන්න පුළුවන්? අවසරයි ස්වාමීන් වහන්සේ. ඔව්. ප්‍රතිසම්පජාන්‍ය වඩා ගන්න ඕනි ස්වාමීන් වහන්සේ භාවනාවකින්මද නැත්නම් එදිනෙදා ජීවිතේ වැඩ කරනකොට අපි ඒ කරන වැඩේ ගැන සතිය මෙහෙයවීමෙනොත් ඒක ලබා බදා ගන්න පුළුවන්ද කියලා දැනගන්න කැමතියි. ඔව් ඒ දෙකම අවශ්‍යයි කියලා තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අපිට සති සම්පජාඤ්ඤය හඳුනා ගන්න පුළුවන් පහසුම භාවනාවකින්. මොකද එදිනදා කටයුතු වලදී අපිට ඒ කටයුත්තක් කරන්න තියෙනවා. එතකොට අපේ අවධානය ටිකක් බෙදිලා යනවා. නමුත් මේක තොලගා ගන්න නැත්තම් මේක ආරම්භ කරන්න භාවනාවක් ඊටාම සුදුසුයි කියලා කියන්න පුළුවන්. මොකද අපි නොදන්නා වූ දෙයක් නේ දැන් මේ තේරුම් ගන්න යන්නේ. ඒතොරට ඒ බඳු නොදන්නා දෙයක් තේරුම් ගන්න නම් ඒකට ප්‍රමුඛත්වය දීලා අපි ඒක පටන් ගන්න එක වඩා සුදුසුයි. එතකොට අනිත් කටයුතු ඔක්කොම පොඩ්ඩක් මවත්තලා ඒ කටයුතු වලින් පොඩ්ඩක් බැහැර වෙලා මේ සඳහා පොඩ්ඩක් කැප වෙලා පේ වෙලා පටන් ගන්නකොට අපි මේකට යොදන අනුග්‍රහය වැඩි. අපි මේකටම ටිකක් කැප වෙලා කටයුතු කරනවානේ. එතකොට මෙයාව හඳුනා ගන්න පහසුයි. දැන් ඕක පැහැදිලි කරන්න අපේ ලොකු සායනාසේ ධම්මජීව සායනාසේ පොඩි සංකල්පයක් ඉදිරිපත් කළා SMS කියලා. slowly mindfully silently. ඒ කියන්නේ ටිකක් සෙමින් සතිමත්ව නැවතිල්ලේ. මේ නිශ්ශබ්දව. ඒ කියන්නේ හිත පොඩ්ඩක් නිශ්ශබ්ද කරගන්න උත්සාහවන්ත වෙනවා. ඒ වගේම සතිමත් කරගන්නවා. හැබැයි වෙනදට වඩා ටිකක් සෙමින් කටයුතු කරන්න මුල් කාලෙදී අපි උත්සාහන්ත වෙනවා. මොකද නැත්තම් හිත නිකන් විසිරෙනවා. අපි නිකන් ඔහේ අර මේ කලබලෙන්නේ සාමාන්‍යයෙන් කටයුතු කරන්නේ. ඉතින් ඒ කලබල ගතිය පොඩ්ඩක් අඩු කළා පොඩ්ඩක් වෙනදට වඩා ටිකක් හිමින් කටයුතු කරනවා. ඇවිදින එක පොඩ්ඩක් හිමීට ඇවිදිනවා. කන බොන එක පොඩ්ඩක් හිමින් මේ කන බොනවා. කටයුත්ත කරනවා. මෙන්න මේ වගේ පොඩ්ඩක් අපි සඳහා කැපවීමක් කරන්න වෙනවා මුල් කාලෙදී. මේක මේ දිගටම එහෙම කරන්න අවශ්‍ය නැහැ. අර හරියට නිකන් අපි මේ හිතන්න ඉස්සර තිබුණානේ ඔය මේ ගිනිගානා දණ්ඩ කියලා උපමාවක් බුදුහාමුදුරුවෝ දෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර මේ කාලේ වගේ ලයිටර්වත් එහෙම නැත්නම් ගිනි පෙට්ටිවත් ඔය මොකක්වත් තිබිලා නැහැ. ගිනි අවුලව ගන්න තිබිලා තියෙන්නේ මේ වියලි දර කොටු දෙකක්. ඒ වියලි දර කොටු දෙක ගාවට පුළුන් ටිකක් ඔය පුංචි මේ කොළ කෑලි ටිකක් එහෙම තියලා ඒක හොඳට අතුල්ලනකොට ඒකේ මේ රත් වෙලා ඒකෙන් පයින් පුඩිඟු වලින් තමයි අර ගින්න අවුලව ගන්නෙ. ඉතින් අන්න ඒ වගේ අපිටත් අවශ්‍ය වෙනවා මේ ඒ සඳහා යම් යොමු වීමක්. ඒ යොමු වීම එක අතකින් භාවනාවේදී සාර්ථකව සිද්ධ වෙනවා. අපි පොඩ්ඩක් නිශ්ශබ්ද තැනකට ගිහිල්ලා අනිත් අය ඇසුරු කරන එක පොඩි කාලයකට නවත්තලා ඒ සඳහා කැපවෙච්ච පිරිසක් එක්ක එකතු වෙලා ඒ උමනා කරන ඒ බාහිර පරිසරය අපි සකස් කරගන්නවා. ඒ බාහිර පරිසරය හොඳට මේ කටයුත්තට දායක වෙන විදිහට සකස් කරගත්තාම අපිට මේක ඉක්මනට තේරුම් ගන්න පුළුවන්. අපි තුල මේක වැඩෙන හැටි අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා භාවනාවකින් සති සම්පජඤ්ඤය හඳුනා ගන්න එක පහසුයි මුලදී. හැබැයි එතනින් නතර වෙන්න බෑ. ඒ භාවනාවකින් හඳුනගන්න එක ඊට පස්සේ බුදුහාඳුරෝ කියනවා මේක දැන් පතුරවන්න අවශ්‍යයි. එදිනෙදා කටයුතු වලට මේක දැන් යොමු කරන්න නැත්නම් මුසු කරන්න අවශ්‍යයි. එතකොට තමයි අපේ ජීවිතයට මේක ඒකාබද්ධ වෙන්නේ. අපේ ජීවිතයත් එක්ක මේක හොඳට අත්වල බඳගන්න යන්න ඒ කටයුත්තත් හරහා. ඒ නිසා දෙකම අවශ්‍යයි කියලා තමයි කියන්න වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. එතකොට මොන හරි භාවනා ක්‍රමයක් තියෙනවද ආනාපාන සතියෙන් පටන්
ඒ වගේ සති සම්පදානිය වඩා ගන්න විශේෂ භාවනා ක්‍රමයක් තියෙනවද? ඔව්. විශේෂයෙන්ම සතිපට්ඨාන සූත්‍රය පොඩ්ඩක් කියවලා බලන්න. ඒ සතිපට්ඨාන සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ ඔය කාරණාව තමයි මතු කරන්නේ. භවනා කර්මස්ථාන ඔක්කොම 21ක් පෙන්නනවා. ඒක ඉතින් අපි කාටත් පටන් ගන්න පුළුවන් එකක් තමයි ආනාපාන සතිය. එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වුණත් වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් හිතන්න අපි හොඳට වාඩි වෙලා, ඒ කියන්නේ ඉස්සෙල්ලා ටිකක් පරිසරය සකස් කරගන්න එක අවශ්‍යයි. අපි තුමු ඔන්න හවස් කාලයක අපි ටිකක් අනිත් වැඩ කටයුතු ටිකක් අවසන් කරලා හොඳට ප්‍රසන්න මනසකින් අපි පොඩ්ඩක් ඔන්න වාඩි වෙනවා. එහෙම නැත්නම් අර සක්මන් මළුවකට යන්න පුළුවන්. හිතන්න දැන් තමන්ගේ ගෙදර පොඩ්ඩක් පුටු ටික පැත්තකින් තියලා, ඒ කියන්නේ නිකන් කොරිඩෝ එකක් වගේ අපි වෙන් කර ගන්නවා. පුංචි තීරුවක් වෙන් කර ගන්නවා. මේ පුංචි තීරුවේ එහාට මෙහාට පොඩ්ඩක් සක්මන් කරනවා. ඇවිදිනවා. දැන් මේ ලොකු භාවනාවක් කරනවා කියලා නෙමෙයි, පොඩ්ඩක් එහාට මෙහාට ඇවිදිනවා. ඊට පස්සේ ඔහොම විනාඩි 5ක් විතර එහාට මෙහාට ඇවිදලා ඊට පස්සේ අර මං මේ ධර්මදේශනාදී විස්තර කළා වගේ මේ ඇවිදිනකොට Tamanට මොනවද දැනෙන්නේ කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්. මෙතෙන්දී අර ප්‍රධානම දේ අපි අර ඉන්න සිහින ලෝකයෙන් මේ ලෝකෙට පැමිණීම. අපි මේ සාමාන්‍යයෙන් ගත කරන්නේ මේ ලෝකෙ නෙමෙයි. එක්කෝ අතීතයේ සම්බන්ධයෙන් මොනවා හරි කල්පනා කර කර මේ පසුතැවෙමින් අපි කාලය ගත කරනවා. එහෙම නැත්නම් අනාගතයේ සම්බන්ධයෙන් සිහිනමවමම බලාපොරොත්තු තියා අපි කාලය ගත කරනවා. මෙන්න මේ අන්ත දෙකෙන් අපි මේ ලෝකයට පැමිණීම කියන එක අත්‍යවශ්‍යයි. ඒකට තමයි මුලදී අපි උත්සාහන්ත වෙන්නේ. ලොකු දේවල් කරන්න නෙමෙයි, මේ කොහොමද මේ එළඹ වාසය කරන්නේ? මේ මොහොතේ ජීවත් වෙන්නේ කොහොමද? ඒ සඳහා තමයි මුලදී උත්සාහන්ත වෙන්නේ. ඉතින් එතකොට දැන් මම විස්තර කරේ අර වගේ නිකන් හිතන්න කොරිඩෝ එකක අපි ඇවිදිනවා කියලා. එතකොට ඔන්න බලනවා මොනවද මේ පාදයට දැනෙන්නේ? මට උණුසුමක් දැනෙනවද? සිසිලසක් දැනෙනවද? පොළවේ රළු ගතියක් දැනෙනවද? සිසිල් ගතියක් දැනෙනවද? එහෙම නැත්නම් ගොරෝසු ගතියක් දැනෙනවද? කටු ඇනෙනවා වගේ දැනෙනවද? ඉතින් මේ වගේ පොඩ්ඩක් ඒ දැනෙන දෙයට අවධානය යොමු කරන්න උත්සාහන්ත වෙනවා. මෙතන තමයි අපි පටන් ගන්න. ඊට පස්සේ පුළුවන් මේ දැනෙන දේ තව පොඩ්ඩක් මට වැඩි දියුණු කරන්න බැරිද? ඔන්න වම් පාදේ මට දැන් තේරුණා. ඔන්න දකුණු පාදේත් බලනවා. ආයෙත් වම් පාදේ බලනවා. ආයෙත් දකුණු පාදේ බලනවා. ආයෙත් වම් පාදේ බලනවා. මේ විදිහට පොඩ මේක වැඩි දියුණු කරගෙන යනවා. හිතන්න එයා 10 සැරයක් විතර එහාට මෙහාට ගියා. හැබැයි ඒකෙන් ඔන්න පියවර 5ක් 6ක් එයාට හොඳටම තේරුණා මේ මොහොතේදී මම එළඹ වාසය කරා. මම අතීතයට ගියෙත් නෑ, අනාගතයට ගියෙත් නෑ. හොඳට මේ කයේ දැනෙන දැනීමත් එක්ක 100%ක් මම කටයුතු කරා. වාසය කළා. එළඹ වාසය කළා කියලා අන්න එයාට තේරෙනවා. අන්න ඒක තමයි හඳුනගන්නේ. අන්නේ සුවිශේෂී හැකියාව. ඒ එළඹ වාසය කිරීම කියන එක Tamanට ප්‍රායෝගිකව තේරෙන්න ඕනේ. අන්න ඒ ප්‍රායෝගික හැකියාව තමයි දැන් පොඩ්ඩක් තව පතුරවනවා. තව මට පුළුවන් දැන් මේක පියවර 6ක් කරන්න. මට පුළුවන් මේක පියවර 10ක් කරන්න. මට පුළුවන් මේක පියවර 20ක් කරන්න. කියලා අන්න පොඩ මේක පතුරව ගන්න. ඊට පස්සේ අන්න ඒ බඳු දියුණු වෙච්ච එහෙනම් පොඩ්ඩක් හරි අවුලෝ ගත්ත සතියකින් තමයි අපි එන්නේ වාඩි වෙන්න. වාඩි වෙන්න ඇවිල්ලා අපි හොඳට ඊට පස්සේ අපිටම තරුණ කෙනෙක් නම් පොඩ්ඩක් ඉතින් හොඳට පරයන්කකින් වාඩි වෙන්න පුළුවන්. මේ ඒ කියන්නේ එරමිනිය ගොතලා වාඩි වෙන්න පුළුවන්. වයසක කෙනෙක් නම් පුටුවක උනත් කමක් නැහැ. හොඳට සුව පහසුවෙන් වාඩි වෙන්න පුළුවන්. ඒ වාඩි වෙලා හිස කෙලින් තියාගෙන, කය කෙලින් තියාගෙන එයා බලනවා මේ කයට මොනවද දැනෙන්නේ. දැන් එයාට තේරෙනවා ඔන්න වාඩිලා ඉන්නකොට මේ කය හේතු වෙලා තියෙනවා පුටුවක නම්. ඊළඟට තට්ටම් ප්‍රදේශයේ මේ කුෂන් එකක නම් වැදිලා තියෙනවා. නැත්තම් පුටුවේ වැදිලා තියෙනවා. අපි තුමු ඔන්න යටිපතුල් පොළවේ ස්පර්ශ වෙලා තියෙනවා. හිස කෙලින් තියෙනවා. දැන් මේ ඉරියව්වට හිත ගන්නවා. මේ මොහොතට හිත ගන්නවා. අනිත් අය ගැන හිතන්නේ නැතුව වෙන අය ගැන කල්පනා කරන්නේ නැතුව තමන්ට හිත ගන්නවා. තමන්ගේ කයට හිත ගන්නවා. මෙතනට හිත ගන්නවා. මෙතනින් පටන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ පරයන්කයක් මම කියන්නේ ඉඳගෙන ඉන්නකොට. ඒතර මෙතනට හිත ගත්තට පස්සේ දැන් ඔන්න කයේ දැනෙනවා විවිධාකාර දේවල්. කයේ සමහර තැන්වල රිදුම් කැක්කුම් තියෙනවා. මේ ඇඳුම් පැළඳුම් ඇතිල්ලෙනවා දැනෙනවා. ඇස් දෙක පියාගෙන ඉන්නවා දැනෙනවා. නැත්නම් දිව උඩු තල්ලත් එක්ක වැදිලා තියෙනවා දැනෙනවා. එක අතක් මත ස්පර්ශ වෙලා තියෙනවා දැනෙනවා. කකුල් දෙක එකට ගෑවෙනවා දැනෙනවා. කකුල් දෙක පොළවේ ගෑවෙනවා දැනෙනවා. ඔය වගේ මේ මොහොතේ මොනවද දැනෙන්නේ? මෙන්න මේ දැනීම් වලට තමයි අපි මූලිකත්වය දෙන්නේ. අපි මේ එකක්වත් හිතනව නෙමෙයි. අපි හිතිල්ල පැත්තකට දාලා මොනවද මේ මොහොතේ මට ඍජුව දැනෙන්නේ? මෙන්න මේ ඍජු අත්දැකීමට තමයි අපි මූලිකත්වය දෙන්නේ.
මේ ඍජු අත්දැකීමට මූලිකත්වය දීලා පටන් ගන්න ඊට පස්සේ තව මේක සියුම් කරන්න එහෙම නැත්නම් තව මේක බහුලීකృత කරන්න උත්සාහන්ත වෙනවා. ඒ නිසා මේ සතිපට්ඨානයේදී සිහියට තමයි මූලිකත්වය දීලා තියෙන්නේ. ඒ කියන්නේ හිතන්න තමන්ගේ හිත හොඳටම කෙනෙක් ගැන ද්වේෂයෙන් නම් ඉන්නේ එකපාරටම මෙතෙන්ට යන්න නැතුව මෛත්‍රී භාවනාව චුට්ටක් කරලා පටන් ගත්තට වැරද්දක් නැහැ. හැබැයි ඊටත් වඩා හොඳයි සක්මනක් කළා සක්මන් භාවනාවකට පිවිසිලා ඊට පස්සේ ඇවිල්ලා වාඩි වෙන එක වඩා සුදුසුයි. ඒ වගේමයි අපි හිතමු හිත හොඳටම ප්‍රාග බරිත වෙලා නම් එතෙන්දිත් එකපාරටම මේක පටන් ගන්න නැතුව Taman දන්නවා නම් වෙන මොනවා හරි ක්‍රමයක් අසුබ භාවනාව පොඩ්ඩක් දන්නවා නම් ඒක වඩලා අර හිත පොඩ්ඩක් මධ්‍යස්ත කරගෙන මෙතෙන්ට දාගන්න පුළුවන්. ඒ වගේ ඔය අනිකුත් භාවනා ක්‍රම මේ කටයුත්ත සඳහා උපයෝගී කරගන්න පුළුවන්. මේ පිංගුතුන් අහලා ඇති චතුරාර්යක භාවනා කියලා. අසුබ භාවනාව, මෛත්‍රී භාවනාව, මරණානුස්සති භාවනාව, බුද්ධානුස්සති භාවනාව කියලා භාවනා ක්‍රම 4ක් පෙන්නනවා. මේ උවමනා කරන පරිසරය හදාගන්න. හිතට උවමනා කරන්නේ පරිසරය හදාගන්න. ඒක හැබැයි අවශ්‍ය වෙන්නේ හිත හුඟක් එක්ක රාග බරිත වෙලා නම් අන්න අසුබය ටිකක් වඩලා හදාගන්න පුළුවන්. හුඟා ද්වේෂ බරිත වෙලා නම් මෛත්‍රී භාවනාව පොඩ්ඩක් වඩලා ආයෙත් හිත සංසුන් කරගන්න පුළුවන්. හිතේ තරම් උද්‍යෝගයක් නැත්තම් මරණානුස්සතියක් පොඩ්ඩක් වඩලා ඒ භාවනාවකට උවමනා කරන උද්‍යෝගය ඇති කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඊළඟට හිතේ ඒ තරම් සතුටක් නැත්තම් අන්න ආයි බුදු ගුණයක් වඩලා හොඳට හිත ප්‍රසන්න කරගෙන මේ කටයුත්ත පටන් ගන්න පුළුවන්. මේ චතුරාර්යක භාවනාවන් අපි යොදා ගන්නවා ඒ හිතට උවමනා කරන පරිසරය සකස් කරන්න. ඊට පස්සේ සිහිය දියුණු කරන කාරණා තමයි මූලික වෙන්නේ. ඒක තමයි ප්‍රධාන කාර්යය වෙන්නේ. ඒක තමයි මූල කර්මස්ථානයක් අපි තෝරගන්නේ. ඒ විදිහට තමයි සිහිය දියුණු කරන කටයුත්ත දිගට කරගෙන යන්නේ. පැහැදිලි ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම පිං. හොඳයි. ඊළඟ ස්වාමීන් වහන්සේ. ඔව්. ඊළඟ මට සාමාන්‍යයෙන් දැන් කෙලෙස්යක් කෙන එක හොඳට පේනවා. ඒක සමාට දේශයක්ද නැත්නම් පසුබෑමක්ද රණසල්ලක්ද නැත්නම් හිතේ තියෙන දුක් වර්ධ බවක්ද කියලා. ඒ වෙලාවට ඒක එහෙම බලලා අනිත් පැත්තට බලනකොට ඒක සමාන වෙන ගතිය තියෙනවා. එතන පොඩ්ඩක් කොහොමද පැහැදිලි කරනවද එතන? මහත්තයා කොච්චර කල් භාවනා කරනවද? අයිනාස මම දැන් සක්මන් භාවනාව කරන අවුරුදු 3ක් විතර දැන් කාලයක් තිස්සේ. ඔව්. හැබැයි ආනාපාන සති භාවනා කරන්නේ නැහැ. සක්මන් භාවනාව විතරයි කරන්නේ. ඔව්. දැන් අපි සක්මන් භාවනාව ඊටාම හොඳයි. ඒකට අර තව ඉඳගෙන කරන භාවනාවකදී තමයි තව අපේ හිත සූක්ෂම වෙන්නේ. ඒ කියන්නේ දැන් අපි සක්මන් භාවනාව ඇවිල්ලා අපි චේතනාපූර්වකව කරන යමක් තියෙනවා. අපිට සූක්ෂමව දේවල් දැක ගන්න චුට්ටක් සමහරලාට අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි වාඩි වුණාම හිත අපි පුළුවන් තරම් චේතනාපූර්වකව කරන දේවල් නවත්තනවානේ. චේතනාපූර්වකව කරන දේවල් ඔක්කොම නවත්තලා නිකන් කයට ඔහේ ඉන්න ඉඩ හැරලා තමයි හුස්ම දිහා බලන්නේ. ස්වාභාවික හුස්ම දිහා බලනවා. දැන් ඒ වගේ ඊටාම සමනය වෙච්ච හුස්මක තියෙන අර වගේ අතිශය සූක්ෂම කරුණු හොයනවා කියන්නේ මේක දිගද මේක කෙටිද මේක උණුසුම්ද මේක සිසිල්ද මේක මුලද මැදද අගද ඔය විදිහට බලන්න හිතන්න අපේ හිත නිකන් හොඳට ෆයින් ටියුන් වෙනවානේ. අපේ හිත හොඳට මේ තියුණු වෙනවානේ. අන්නේ තියුණු වීම තමයි සම්පජඤ්ඤය කියලා කියන්නේ. හොඳට එතකොට අර දෙයක් දිහා සියුම්ම පැහැදිලිව විස්තරාත්මකව දැක ගැනීමේ හැකියාව. අන්න ඒ බඳු හැකියාව තුළ තමයි ඊට පස්සේ හිමීට හිත දිහා බලන්න පුළුවන්. ඔන්න හිත දිහා බලනකොට තේරෙනවා ඔන්න දැන් මෙතෙන්දි රාගය තියෙනවා, මෙතෙන්දි ද්වේෂය තියෙනවා, මෙතෙන්දි ඊර්ෂ්‍යාවක් තියෙනවා, මෙතෙන්දි මසුරුකමක් තියෙනවා. මේ ඒ වගේ විවිධාකාර අපිට කෙලෙස් හඳුනා ගන්න පුළුවන්. ඉතින් දැන් මට තේරෙන විදිහට මාත්‍යාට පොඩ්ඩක් අර හිත දිහා බලන්න වැඩි නැඹුරුවක් තියනවද? ඒ කියන්නේ හිත ඔව් ඒකේ වැරද්දක් නැහැ. ඒ කියන්නේ දැන් ඒක වෙයි කැමැත්තක් තියෙනවා. ඔව් ඒක දිහා බලනකොට ඒ හිතට එන කෙලෙස් වලට මහත්යාව අහු වෙනවද නැත්නම් ඒගොල්ලෝ යනවද යන්න? ගොඩක් කලාවට අහු වෙන්නේ නැහැ. සමහරලාට අහු වෙනවා. හොඳයි. එහෙමනම් ඕක කරාට වැරදක් නැහැ. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් හිත දිහා බලන්න. ඔකට අපි චිත්තානුපස්සනාව කියලා කියනවා. කියන්නේ හිත දිහා බලන්න පටන් ගන්නේ හොඳට කය භාවිතා කරලා කය පාවිච්චි කරලා අපේ හිතේ සතිමත් බව හොඳට දියුණුනහම. සතිය සම්පජඤ්ඤය හොඳට දියුණුවාට පස්සේ තමයි අපි චිත්තානුපස්සනාවකට පෙළ ගැහෙන්නේ.
නැතු එක පාරටම අපි චිත්තානුපස්සනාවකින් පටන් ගන්න ගියොත් වැඩේ පැටලෙනවා. මොකද අපි ඒ හිතට එන කෙලෙස් වලට අපිව අහු වෙනවා. මොකද හිතට එන කෙලෙස් හරිම සූක්ෂමයි. ඒගොල්ලෝ බොහොම නිකන් අර අපිව පොළඹවන සුළුයි. එතකොට ඒ හිතට එන විචිත්‍ර වූ සෙලෙස් වලට අපිව අහු වෙන ගතිය වැඩි. නමුත් හොඳට කායानुපස්සනාවක් කරහා වේදනානුපස්සනාවක් කරහා හොඳට සිහිය දියුණු කළා වැඩේ පටන් ගත්තා නම් දිගට කරගෙන ගියා නම් දැන් ක්‍රමානුකූලව නිකන් ඉබේටම වගේ හිත දිහාත් බැලෙනවා. එතකොට ඔන්න හිත දිහා බලනකොටම ඒ සිතුවිලි මේ නිකන් පහ වෙලා යනවා, ෂය වෙලා යනවා, නිකන් බොඳ වෙලා වගේ යනවා. එතකොට තමන්ට තේරෙනවා දැන් තමන් අඳුනනවා දැන් මොකද්ද මේ සිහිය කියලා කියන්නේ. මොකක්ද සතිය කියන්නේ කියලා එයා හඳුනනවා. ඒ බඳු සතිමත් බවක් මත පිහිටලා තමයි අර හිත දිහා බලන්නේ. මොකද හිතින් හිතනෙමනේ බලන්න තියෙන්නේ. හිතින් හිත බලනකොට අපිට ඒ සතිමත් බවක් මත පිහිටලා තමයි මේ කටයුත්ත කරන්න අවශ්‍ය. එහෙම හොඳට එළඹ සිට සිහියක් අපි ගාව තියෙනවා නම් එතකොට අන්න ඒ කෙලෙස් අපිව යටපත් කරන්නේ නැහැ. මොකද අපි ශක්තිමත්. එතකොට කෙලෙස් නිකාම් බොඳ වෙලා යනවා. ඒගොල්ලෝ දුර්වල වෙලා යනවා. ඒ නිසා දැනට ඒ බඳු හැකියාවක් තියෙනවා කියලා තේරෙනවා නම් දිගට කරන්න ඒකේ වැරද්දක් නැහැ. සමහර දැන් සාමාන්‍ය සමාජ කෙලෙස් වලට අහු වෙනවා ගතියක් තිබ්බොත් එහෙම වුණොත් ඒ වගේ කොහොමද? ඔව්. ඒක අපිට හිතන්න දැන් අපේ මුලදී හැම එකටම අහු වුණා වගේ ගතියක් නෙතිබුනේ. නමුත් අපි කාලයක් යනකොට තමයි මේ දුර්වල ඒවා ටික ටික මේ ෂය වෙන්න ගත්තේ. නැත්නම් දුර්වල කෙලෙස් කොහොමද දැන් අපිට පුළුවන් ආම්බම් කරගන්න. අපිට ආණ්ඩු මට්ටු කරගන්න පුළුවන්. හැබැයි තාමත් සමහර තැන්වලදී අහු වෙනවා. දැන් අපි තුල තව සතිය දිනු වෙන්න. දැන් හුඟක් වෙලාවට වෙන්නේ ඇතම් කෙලෙස් අපි තේරුම් ගන්නේ එයාව සෑහෙන වර්ධනය වෙච්ච මට්ටමක. දැන් නමුත් ඇතම් කෙලෙස් ඒගොල්ලෝ පටන් ගන්නකොටම තේරෙනවා. තේරෙනවද? දැන් ඒ වගේ කියන්නේ අපේ එළඹ සිට සිහිය අපි ගාව හොඳට තියෙනවා නම් අවදිමත් බව හොඳට තියෙනවා නම් ඒ කෙලෙස් පටන් ගන්නකොටම ඔන්න මුල් පියල්ලෙම අහු වෙනවා. හැබැයි එහෙම නැත්තම් අපි නිකන් ඒකට පොඩ්ඩක් අනුග්‍රහ කරා නම් අපි ඒකට පොඩ්ඩක් කැමති වුණා නම් අන්න ක්ලේශය පොඩ වැඩෙනවා. ඒක වැඩිලා සෑහෙන්න උත්සන්න වෙච්ච මට්ටමකදී තමයි ඔන්න අපිට තේරෙන්නේ දැන් මේක නම් උඩුදුවාගෙන එන්නේ මේක මේ දිගට කරගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. ඔන්න ඒතකොට සමහර වෙලාවට අපි පරක්කු වැඩි වෙන්නත් පුළුවන්. ඒ නිසා එකක් තමයි සතිය හොඳට තව දියුණු කරන එක. අනිත් එක තමයි තව ටිකක් ප්‍රඥාව පැත්තත් දියුණු කරන එක. ඒ කියන්නේ දැන් ඔය අපිට පුළුවන් මට්ටමකදී ඔය ක්ලේශයක් එන විදිහ, පටන් ගන්න ආකාරය, වෙනස් වෙන ආකාරය, දුර වෙලා යන ආකාරය ඒක අපිට බලන්න පුළුවන්. ඒ වගේ ඒ ක්‍රමානුකූලව කෙලෙස් හට ගන්නා හැටි, වෙනස් වෙන හැටි, ඒක නිකන් ෂේ වෙලා යන හැටි, ඒවා තේරෙනවා නම් ටික ටික අපි තුල ප්‍රඥාවකුත් වැඩෙනවා. එතකොට මේකට කියන්නේ තව ටිකක් ප්‍රඥාවකුත් වැඩෙන්න මේ උත්සාහවන්ත වෙන්න. සංසංස හේතු වගේ බලන්න එහෙමද? එහෙමත් දේවල් තියෙනවා. ඒ කියන්නේ අපිට පුළුවන් ඕනේ නම් ක්‍රම හුඟක් තියෙනවා. ඉතින් එකක් කියලා නෙමෙයි. දැන් එක මූලික මට්ටමක් තමයි මොකද්ද ක්ලේශය කියලා හඳුනගන්න එක. දැන් බුදුහාඳුරෝ එහෙමනේ විස්තර කරන්නේ. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. ඊළඟට සදෝසං වා චිත්තං සදෝසං චිත්තන්ති පජානාති. සමෝහං වා චිත්තං සමෝහං චිත්තන්ති පජානාති. වීතමෝහං වා චිත්තං වීතමෝහං චිත්තන්ති පජානාති. ඔය විදිහට කියලා දෙනවානේ. කියන්නේ ඉස්සෙල්ලා නිකන් මේක ඔන්න රාගසිතක්. මේක ද්වේෂසිතක්. මේක රාගයෙන් තොර සිතක්. මේක ද්වේෂයෙන් තොර සිතක්. මේක පැටලිලි සහගත ගතියකින් තොර සිතක්. මේක නම් ටිකක් පැටලිච්ච ගතියක්. මේ විදිහට අපි අර ඒ කෙලෙස් මට්ටම හඳුන ගන්නවා. ඉතින් ඕක තව දියුණු වෙන්න තමයි දැන් මේකේ කොහොමද මේ කෙලෙසිය පටන් ගන්නෙ? කොහොමද දැන් මෙයා පවතින්නේ? ඊට පස්සේ දැන් ඒ මට්ටම් වලදී ක්ලේශයට බයකුත් නැහැ. දැන් මේවා ආවා කියලා ලොකුවට බයක් ඇති වෙන්නේ නැහැ. මොකද දැන් Taman දන්නවා. Tamanට අත්දැකීම් තියෙනවා මේවත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද කියලා. Taman තුල ශක්තිමත් බවක් තියෙනවා. Taman තුල යම්කිසි ආත්ම විශ්වාසයක් තියෙනවා. මේවා මට දැන් මුහුණ දෙන්න පුළුවන්. අන්න ඒ වගේ මට්ටමකදී මෙයාට නිකන් කෙලෙස් වලට එන්න ඉඩ දීලා බලන්නත් පුළුවන්. දැන් ඉස්සර වගේ බයෙන් ඉන්නේ නැහැ. හිත ගැන යම් අවබෝධයක් තියෙනවා, යම් වැටහීමක්, අවධානයක් තියෙනවා. හැබැයි හිතට පොඩ්ඩක් මේ එහෙ යන්න ඉඩ දෙනවා. ඉඩ දීලා තමයි මේ එන කෙලෙස් හොඳට හඳුනගන්නේ. එතකොට ක්ලේශයක් එනවා, එයා නිකන් අපිව පොළඹවන්න හදනවා, අපි එයාට අහු නොවි ඉන්නවා, එයා ගැන අපි හොඳට තේරුම් ගන්නවා. ඔන්න එතකොටම එයා හිමීට ෂය වෙලා යනවා.
ආයෙත් ඔන්න තව එකක් එනවා, ආයෙත් තේරුම් ගන්නවා, ආයෙත් එයා දුර වෙලා යනවා. ඔන්න ඒ වගේ ඉතින් මේවා අපි භාවනාව කරගෙන යනකොට ටික ටික මේ හැකියාවන් ටික වැඩිලා එනවා. එහෙනම් මහත්තයා කරගෙන යන විදිය හොඳයි. සනස දැන් ඔය වගේ සක්මන් භාවනාවත් ඒ වගේ දැන් එහෙම කෙලෙසයක් වෙලාවට සක්මන් භාවනාවගේ නිකන් එහෙම කරනවත් කමක් නැහැ. ඒ එතෙන්දිත් මහත්යාට තේරෙනවා නම් දැන් ඔන්න දැන් මුලින් ඉස්සෙල්ලා පොඩ්ඩක් සතිය දියුණු කරගන්න සක්මනෙම්ම කයට හිත දාලා හොඳට මහත්යාට තේරුණාම දැන් නම් හොඳට සිහිය එළඹ සිටියා. දැන් මේ මොහොතේ ඉඳන් එහා කොනට එනකම්ම දිගටම යන්න පුළුවන්. එහෙම තේරෙනවා නම් එතකොට ඉබේටම වගේ හිත දිහාත් බැලෙනවා නම් හිත දිහා බැලුවට වැරද්දක් නැහැ. හොඳයි. ඔය දෙපැත්තම පාවිච්චි කරන්න. සක්මනේදී මුල් කොටසදී ඒ Tamanට දැනෙන සූක්ෂම ලක්ෂණ වලට මොකද වෙන්නේ කියලා දකිමින් මේ පැත්තනොත් ප්‍රඥාව දියුණු කරගන්න, සති සම්පජාඤ්ඤය දියුණු කරගන්න. ඒක වැඩිගෙන යනකොට ක්‍රමානුකූලව හිත දිහා බැලෙනවා නම් ඊට පස්සේ මේ හිතට එන අරමුණු වලට මොකද වෙන්නේ කියලා ඒ බලමින් ඒකත් දියුණු කරන්න. කියන්නේ හොඳට මේකේ සංකලනයක් ගියයි කියලා වැරද්දක් නැහැ. හැබැයි අපි මුලදී අනිවාර්යෙන් කායानुපස්සනාවකින් තමයි පටන් ගැනීම සුදුසු. හොඳයි, වෙන විශේෂ ප්‍රශ්න නැත්නම් අපිට වැඩසටහන સમાપ્ત කරන්නත් පුළුවන්. ස්වාමීන් වහන්සේ අපිට පොඩි පැහැදිලිමක් කරන්න පුළුවන් විශේෂ වෙලාවක් තෝරගත්ත යුතුද නැත්නම් ඒක එකිනෙකා මත ඩිපෙන්ඩ් වෙනවද භාවනා කරන්න යොදා ගන්න වෙලාව ඒ වගේ නේද? ඔව්. ඒ කියන්නේ දැන් අපි හිතන්න දිගට භාවනා කරන කෙනෙකුට ටික ටික Tamanට තේරෙනවා මේ සමහරවිට ඔන්න උදේ කාලේ වාඩි වුණාම ඔන්න සමහරවිට නිදිමතයි නිකන් ඇඟ බර ගතියක් තියෙනවා. ඒක හරියන්නේ නැහැ කියනවා සමහරවිට තේරෙනවා. ඇතම් කෙනෙකුට තේරෙනවා උදේ නම් හරිම හොඳයි. බොහොම නැවුම් ගතියක් තියෙනවා. හිතේ විවේක ගතියක් තියෙනවා කියලා ඔන්න Tamanට ඒකේ තියෙන වෑම් හොඳ ගතියක් තේරෙනවා. ඊට පස්සේ ඔන්න හිතන්න දවල් කාලේ. ඇතම් කෙනෙකුට හොඳට Tamanට තේරෙනවා හොඳට එළියක් තියෙනවා දැන්. හොඳට මේ හිත අවදි වෙච්ච ගතියක් තියෙනවා කියලා ඔන්න සමහරවිට දවල්ට හොඳයි කියලා හිතෙනවා. සමහරවිට දවල්ට කෑම කෑවට පස්සේ සමහරවිට කෙනෙකුට හිතෙනවා දැන් හරි නිදිමතයි හිත සැඟ වෙන ගතියක් තියෙනවා මේ නිදිමත ගතියක් තියෙනවා කියලා සමහරවිට ඒකේ හරි නැහැ කියලා තේරෙනවා. ඇතම් කෙනෙකුට හවස සමහරවිට තේරෙනවා දැන් පරිසරය ටිකක් සංසිඳිලා තියෙන්නේ සෞම්‍ය කාල ගුණයක් තියෙන්නේ කයත් බොහොම සැහැල්ලුයි. ඒ හින්දා භාවනාව හොඳට වැඩෙනවා. ඇතම් කෙනෙකුට ඒක හරියන්නේ නැහැ. ඇතම් කෙනෙකුට රාත්‍රිය. ඒ නිසා තම තමාට සුදුසු හොඳම කාලය කුමක්ද කියන එක තමන්ම මේ හැම කාලයකදීම චුට්ට කරන්න. ඒ කියන්නේ උදේ කාලෙදිත් ඔන්න කාලයක් වෙන් කරගෙන පොඩ්ඩක් කරලා බලනවා. හරියනවද කොහොමද මේ වෙලාව හරි ගියාද කියලා. දවල් කාලෙත් පුළුවන් නම් ඒක චුට්ටක් කරලා බලනවා. හවස් කාලෙත් පොඩ්ඩක් කරලා බලනවා. රාත්‍රී කාලෙත් පොඩ්ඩක් කරලා බලනවා. එතකොට තමයි තමන්ටම තේරෙන්නේ කොයි කාලෙද මට හොඳටම හරි ගියේ. කොයි කාලෙද හිත හොඳට වැඩුණේ. ටිකක් හිතේ සම්පත් බවක්, සැහැල්ලු ගතියක්, එහෙ මෙහෙ දුවන ගතිය අඩුවීමක් අත්දකින්න හම්බුනේ කොයි කාලෙද කියලා අර තමන්ටම තමයි තේරෙන්නේ. ඒ නිසා පුජ්‍යලයට වෙනස් වෙනවා ඒ හොඳට ගැළපෙන කාලය. හැබැයි මුල් කාලෙදි පුළුවන් තරම් භාවනාවේ යෙදීම තමයි ඊටාම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අපි භාවනා කරන්න පටන් ගත්තාම කිසිම කාලයක් නරක කාලයක් නෙමෙයි. ඒ කියන්නේ හිත විසිරුණත් එතනදී පවා අපේ වීරයක් මේ වැඩෙනවා. අපේ කායික වශයෙන් යම්කිසි එලඹ සිටි ගතියක් අපේ කයේ හෝ සකස් වීමක් වීරයක් යෙදීමක් සිද්ධ වෙනවා. ඒ නිසා කිසිම පරයන්ක භාවනාවක් කිසිම සක්මන් භාවනාවක් සම්පූර්ණ අසාර්ථක වීමක් කියලා කිසිම අවස්ථාවකදීවත් කියන්න බෑ. මොකද ඔය අපේ දියුණු කරන්නේ යම්කිසි හැකියාවන් විශේෂයක්නේ. ඒ කියන්නේ දැන් ඔතෙන්දී අපි තුල ශ්‍රද්ධාව වැඩෙනවා, වීරයක් වැඩෙනවා, සතිමත් බවක් වැඩෙනවා, සමාධිමත් බවක් වැඩෙනවා, ප්‍රඥාවක් වැඩෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඉන්ද්‍රිය ධර්මයන් වශයෙන් මේවට අපි කියනවා සද්ධා, වීර්ය, සති, සමාධි, ප්‍රඥා කියලා. ඉතින් මේ හැම එකකම පොඩ පෝෂණයක් ලබා ගන්න අවශ්‍යයි. ඒ නිසා අපි හිතමු අපි හොඳට වීරයෙන් යුක්තව කටයුතු කරද්දී ඔන්න වීර්ය ධර්මයේ වැඩෙනවා. හොඳට සිහියෙන් කටයුතු කරද්දී ඒ සිහිය වැඩෙනවා. අපි ශ්‍රද්ධාවෙන් බුද්ධ වන්දනාවක් කරද්දී ඒ ශ්‍රද්ධාව කියන ගුණය වැඩෙනවා. ඊට පස්සේ අපි ටිකක් හිත එකඟව වාසය කරනකොට සමාධිය කියන එක වැඩෙනවා. විපස්සනාව කරද්දී ප්‍රඥාව කියන එක වැඩෙනවා. ඉතින් ඒ වගේ මේ ගුණධර්ම රාශියක් තමයි මෙතෙන්දී බොහොම මේ සහයෝගයෙන් මේ වර්ධනය වෙන්නේ. ඒ නිසා තම තමා මත පොඩ්ඩක් තීරණය වෙනවා Tamanටම සුදුසු, ඊටාම සුදුසු කාලය කුමක්ද කියන එක.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මං හිතනවා එහෙනම් අදට අපේ වැඩසටහන સમાપ્ત කරන්න කියලා. එහෙමයි. හොඳයි. තව කෙනෙකුට ප්‍රශ්නයක් නැත්නම් අපි ඔව්. වැඩසටහනේ නම් ලබන සතියේ ස්වාමින් වහන්සේ මේ වැඩසටහන කරන්න වෙන්නේ නැහැ. ඔව්. ඒක තමයි මේ එන සතියේදී මේ වැඩසටහන කරන්න වෙන්නේ නැහැ. මේ පින්වතුන්ට කැමති නම් මේ වෙලාවටම, ඒ කියන්නේ උදේ 7 ඉඳන් 8 වෙනකන් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩසටහනක් කරනවා. ඒකෙදී අපි තෝරගත්ත සූත්‍රයක් සාකච්ඡා කිරීම තමයි කරන්නේ. ඉතින් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන් කැමති පින්වතුන්ට ඒ උමනා කරන තොරතුරු ඒ Zoom link එක ඊමේල් එකකින් දැනගන්න හම්බ වේවි. ඉතින් කැමති නම් ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. නැවතත් අපි ඊට පස්සේ ඉරිදා, ඒ කියන්නේ 13 වෙනිදා නැවතත් මේ වැඩසටහන කරනවා. අපි මේ අර මම කලින් පොරොන්දු වෙච්ච මේ වැඩසටහනක් තමයි යන්නේ. ඒක ඇත්තටම බදාදට කෙරෙන්නේ. සෑම බදාදාකම තමයි මේ කටයුත්ත කරගෙන ගියේ. නමුත් මේ එන බදාදා මට කරන්න බැරි හින්දා මම ඒක ඉරිදාට දැම්මා. ඒ වගේමයි 20 වෙනිදාටත් ඒ වැඩසටහන තමයි කරන්න වෙන්නේ. පස්සේ මේ වැඩසටහනට අපිට මූලිකත්වයේ දීලා දිගට කරගෙන යන්න පුළුවන්. එතකොට 6 වෙනිදායි 20 වෙනිදායි මේ වැඩසටහන කරන්න වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් 13 වෙනිදා මේ වැඩසටහන කරන්න, ඒ වගේම 27 වෙනිදා මේ වැඩසටහන කරන්න. ඊට පස්සේ අපිට දිගටම මේ වැඩසටහන කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඒක පුංචි දැනුම් දීමක්. ඉතින් කවුරු හෝ පින්වතියකට ඒ ඉංග්‍රීසි වැඩසටහනට සම්බන්ධ වෙන්න කැමති නම් ඒ තොරතුරු මේ සංවිධායක මණ්ඩලය ලබා දෙවි. කැමති නම් ඒකට එකතු වෙන්න. නැවතත් අපි මේ වැඩසටහන 13 වෙනිදා, ඒ කියන්නේ සැප්තැම්බර් 13 වෙනිදා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද සෑහෙන පිරිසක් එතකොට මේ වැඩසටහනට සම්බන්ධ වුණා. ඒ වගේම සංවිධායක මණ්ඩලය බොහොම උද්‍යෝගයෙන් උනන්දුවෙන් මේ කටයුත්ත සංවිධානය කළා. හැම දිනාටම දැනුම් දීලා මේ කටයුත්ත සම්බන්ධ කරගත්තා, එකතු කරගත්තා. ඒ වගේම මමත් ධර්ම දේශනාවක් පැවැත්වීම තුළින් සෑහෙන කුසල් රැස් කරගත්තා. මේ පින්වතුනුත් ධර්ම ශ්‍රවණමය කුසලයක් අත්පත් කරගත්තා. ඉතින් මේ අන්දමින් අපි සියලු දෙනාම එකතු කරගත්ත මේ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග අපි බෙදා හදාගමු. සියලු දෙනාම එකතු වෙලා සම්ප්‍රදාය අනුකූලව ඊතාවතා ආදී ගාථා සජ්ජායනා කිරීමෙන් කෙටියෙන් පුණ්‍යානුමෝදනාවක් අපි කරමු. ඊතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ඊතාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සාදු සාදු සාදු.